අයිබෝන් ඔබෙක් වන්නේ ටෝක් 24 සජීවී වැඩසටහන සමගින් වර්තමාන ශ්‍රී ලංකාව දිහා අපි බලද්දී අපි දැන් සති කිහිපයක සිට ඔබ වෙත ගෙනෙනවා ශ්‍රී ලංකාවේ වර්තමානයේ ස්ථාපිත වෙලා තියෙන වර්තමානයේ අපිට තියෙන බොහොම කාලෝචිත සහ කාලීන ගැටලු අදටත් ලංකාවේ තෙල් පෝලිම් තිබෙනවා ගෑස් පෝලිම් තිබෙනවා අපිට විදේශීය විනිමය අතින් විශාල ගැටලුවක් තිබෙනවා අපිට ඩොලර් අර්බුදයක් තියෙනවා රටේ වර්තමානයේ අපිට ගැටලු රාශියක් තියෙනවා ඇත්ත හරි නමුත් අන්තිමට මේ ගැටලු ඔක්කොම අපි සාන්ද්‍රගත කරන්නේ අපේ රටේ අනාගතයට අපි කියන්නේ ලෝකයේ හොඳම දේ දරුවන්ට අපි හොඳම දේ දෙන්නේ දරුවන්ට මේ හැමදේම අපි නිර්මාණය කරන්නේ දරුවන්ගේ හෙට දවස යහපත් කරන්නට. ඉතින් වර්තමානයේ මේ ක්‍රියාත්මක වන ගැටලු වලින් වර්තමානයේ අපිට තියෙන අර්බුද වලින් විශේෂයෙන්ම සහ දැඩිව පීඩාවට පත්වන පාර්ශවයක් තමයි ශ්‍රී ලංකාවේ දරු පරපුර. අපේ දරුවෝ කොවිඩ් වසංගත කාලයේ කොවිඩ් වසංගතයක් එක්ක විභාග ලිව්වා. ඉන් අනතුරුව දැන් තවත් අර්බුද රාශියක් එක්ක අපේ දරුවෝ විභාගයට යන්නට සූදානම්. මේ එන සඳුදා 23 වෙනිදා මේ මාසේ 23 අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙනවා. එදා අපි කොවිඩ් වසංගතයක් එක්ක විභාග ලිව්වා. දැන් අපි තවත් අර්බුද රාශියක් එක්ක අපේ දරුවෝ පෑන අතට අරගෙන තමන්ගේ අනාගතය කොළ කෑල්ලක් උඩ සිත්තම් කරන්නට සඳුදා දවසේ විභාග මධ්‍යස්ථානයකට යනවා. ඔවුන්ට විභාගයේ සම්බන්ධ ගැටලු රාශියක් තියෙනවා. විභාගයේ තියෙනවද නැද්ද කියන කාරණේ පිළිබඳවත් ගැටලු රාශියක් තියෙනවා. විභාගයේ කල් යනවද ආකෘතිය කොහොම වෙයිද අපිට විභාගයට යන්න බස් එකක් තියෙයිද විභාග කාලසටහන කොහොම වෙයිද විභාගයේ අතරමැද්දෙන් රටේ කලබල මතුවේද දරුවන්ට ප්‍රායෝගික වශයෙන් මුහුණ දෙන ගැටලු රාශියක් තියෙනවා. අන්න ඒ නිසාවෙන්ම අද අපි මේ පිළිබඳව කතා කරන්නට විභාගයක් කිව්වොත් අපිට මතක් වෙන මේ පිළිබඳව ඉන්න ලංකාවේ ඉහළම රාජ්‍ය නිලධාරියව අද අපි අපේ ටෝක් 24 වැඩසටහනට කැඳවාගෙන ආවා. බොහොම ගෞරවයෙන් යුක්තව පිළිගන්නවා අපගේ විභාග කොමසාරිස් ජෙනරාල් LMD ධර්මසේන මහතා. අයබන ඔබතුමන්ට. බොලිම බොහොම ස්තුතියි අපේ වැඩසටහනට සම්බන්ධ වීම පිළිබඳව. විභාගයක් කිව්වොත් මතක් වෙන්නේ ඔබතුමන්ව. මම හිතන්නේ මේ වසර තුල අපි මුණ ගැහෙන දෙවනි හෝ තෙවනි අවස්ථාව මීට පෙර ආතුව අපි මුණ ගැහුණා ශිෂ්‍යත්ව විභාගයක් එද්දී. එදා ඔබතුමා අපේ රටේ අනාගතය සම්බන්ධයෙන් කිව්ව සමහර කාරණා අද දැස් පන අපිට ඇත්ත වෙලා තිබෙනවා. එදා ඔබ කිව්ව ඇතැම් ප්‍රතිසංස්කරණ සිදු නොකිරීම තුළින් අපේ රටේ මුණ පාල් තියෙන අර්බුද අපි දැස් පන අපිට ඔප්පු වෙලා තියෙනවා. අපි අපේ සාකච්ඡාව පටන් ගමු අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ගාවින්. කොහොමද සූදානම? ඇත්තටම මැයි මාසේ 23 වෙනිදා සාමාන්‍ය පෙළ විභාගයේ පැවැත්වෙනවාද? පවත්වනවා. සියල්ල සූදානම්. ස්වභාවික උවදුරක් අනතුරක් නොවුනොත් ගැටලු මැද උණුසුම් මැද ඉතාමත්ම උණුසුම්. මොකද පරිසරය සමාජය රට ගැටලු මේ හැම දෙයකින්ම උණුසුම් වෙලා දරුවන්ටත් උණුසුම දැනෙනවා අපිටත් උණුසුම දැනෙනවා. වෙනදා සාමාන්‍ය විදිහට විභාග දෙපාර්තමේන්තුවේ ලොකු උණුසුමක් දැනෙන්නේ නැහැ. මොකද සියල්ල අර මට සිල්ලිටුව සියලු දේ ඉටු වෙනවා. දැන් එහෙමම නැහැ. මොකද ඉන්ධන ප්‍රශ්නේ අපිට බලපානවා. විදුලි බල ප්‍රශ්න බලපානවා. ආර්ථික ගැටලුත් බලපානවා. ඒ වගේම රටේ වරින් වර ඇදෙන නීති හරි කලබලකාරී සමාජීය වාතාවරණයත් බලපානවා. මේ හැමදේමත් එක්ක අපේ මානව සම්පත් සියල්ල එක්කහු කරගෙන විභාගයක් කරනවා කියන්නේ අමාරු කාර්යයක්. නමුත් මේ කාලේ එක විභාගයක් වෙනදා O level කරා දෙසැම්බර් අගෝස්තු A level කරා උසස් පෙළ කරා. හරිම සැනසිලිදායක ලෙස ගමන මේ රැලි ටික එන්නේ කලබලයක් නැහැ. අපි දන්නවා මේ දවසේදී ගොත් ප්‍රතිඵල දෙනවා ඊළඟට අර විභාගයට යනවා. දැන් එහෙම නැහැ. දන්නවනේ දැන් ශිෂ්‍යත්ව තියුවා ප්‍රතිඵල දුන්නා. A level තියුවා ප්‍රතිඵල දෙන්න තියෙනවා. O level රීකරෙක්ෂන් එකක් ප්‍රතිඵල දෙන්න තියෙනවා. මේ විභාගේ පවත්වන්න තියෙනවා. ඊට පස්සේ නැවතත් ශිෂ්‍යත්ව විභාගයක් සහ A level විභාගයක් මේ අවුරුද්දේ පවත්වන්න තියෙනවා. නැවතත් මේ අවුරුද්දේ O level විභාගේ පවත්වන්න තියෙනවා. ඒකයි උණුසුම් කිව්වේ. මේ සියල්ල ක්‍රමානුකූලව කතා කරමු. කොහොමත් අවසාන වශයෙන් අපිට දෙන සාරාංශගත පිළිතුර සඳුදා දවසේදී අපොස සාමාන්‍ය පෙළ විභාගයේ නිසකවම පැවැත්වෙනවා. සූදානම්. අද දවසේදී අපි විභාග කොමසාරිස්තුමාව මේ වැඩසටහනට සම්බන්ධ කරගන්නට විශේෂ හේතුවක් තියෙනවා. ඒ තමයි අපි සාමාන්‍ය දවස්වල නම් අපේ රටේ දරුවන්ට මේ විභාගය සම්බන්ධව ප්‍රශ්න ඊතරම්ම ලොකු ප්‍රශ්නයක් නැහැ. අනිවාර්යයෙන්ම මේ දවසේ විභාගය තියෙනවා කියලා අපි දන්නවා. නමුත් අද දවසේදී තත්ත්වය ඊට වඩා වෙනස්. දරුවන්ට සැකයක් තියෙනවා විභාගය තියෙනවද නැද්ද ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ නිසා ශ්‍රී ලංකාවේ වගකිව යුතු මාධ්‍ය ආයතනයක් විදියට ඔබතුමාව මුලින්ම සාමාන්‍ය පෙළ විභාගයට දවස් 3ක් තේදී මෙතන මේ ස්ථානයට ගැල මේ පිළිබඳව අපි කතා කරන්නට හිතුවා. අපි දැන් ඊළඟට ගැටලුව විසඳගත්තොත්
දරුවන්ගේ ප්‍රායෝගික ප්‍රශ්න. අපේ රටේ අර්බුද රාශියක් තියෙනවා, ඉන්ධන ප්‍රශ්නයක් තියෙනවා, ගෑස් ප්‍රශ්නයක් තියෙනවා, ඒකම අරගල මතුවෙනවා, විරෝධතා මතුවෙනවා. යම් හේකින් අපොස සාමාන්‍ය පෙළ විභාගයේ අකණ්ඩව දින 9ක් පවත්වාගෙන යද්දී 4 වෙනි 5 වෙනි දවස වෙද්දී යම් හේකින් රටේ උණුසුම්කාරී තත්ත්වයක් නිර්මාණය වෙලා හදිසි ඇඳරි නීතියක් යම් හේකින් ප්‍රකාශයටපත් කරොත් දරුවෙක්ට විභාග ශාලාවකට යන්න බස් රථයක් නොමැති වුණොත්, ප්‍රවාහන පහසුකමක් නොමැති වුණොත් මොකද වෙන්නේ? විභාගයේ කොටසක් තියලා තව කොටසක් කල්යයිද? මොන වගේ තත්ත්වයක් වෙයිද? අපි එහෙම බලාපොරොත්තු වෙන්නේ කොටසක් තියලා තව කොටසක් කල් දාන්න බලාපොරොත්තු වෙන්නේ. අපි සමස්ත සමාජයෙන්ම දැන් දවස් 2-3ක් තිස්සේම අපි ඉල්ලන්නේ දරුවන්ට ඊටාම සැනසෙල්ලේ සන්තෝෂෙන් මේ දවස් 10 විභාග ලියන්න ඉඩ දෙන්න කියන ඉල්ලීම සමාජයෙන්ම දෙමව්පියන්ගෙන් වැඩිහිටියන්ගෙන් සියලු දෙනාගෙන් අපි ඉල්ලා සිටලා තියෙනවා. මම හිතනවා සියලු පාර්ශ්වවලින් ඒකට දායකත්වය ලැබෙනවා. මොකද මේ දරුවෝ අවුරුදු දෙසැම්බර් මාසේ තියන්න තිබුණු විභාගේ තමයි මේ අපි තියන්නේ මාස 5ක් පරක් වෙලා. ඒතර තව ඒගොල්ලන්ගේ ඊළඟ ඒ උසස් පෙළ හදාරන්න ඕනේ. නැත්නම් උසස් පෙළ හදාන්න නැතුව වෙන වෘත්තීය පාඨමාලා හදාන්න ඕනේ. එහෙම ගිහිල්ලා අපිට සමාජයට වෘත්තිකයෙක් විදිහට රටේ ශ්‍රමදායකත්වයට ශ්‍රම හමුදාවට මේ දරුවෝ බැඳෙන්න ඕනේ. රටේ නායකත්වයේ ගන්න ඕනේ. ඒ නිසා අපි ප්‍රමාද කරන්න තවත් රට ප්‍රමාද වෙනවා. ඉතින් ඒ නිසා මම හිතනවා සියලු දෙනාගේ සහාය මේ සඳහා ලැබෙනවා. හැබැයි ස්වභාවික පරිසරයේ ප්‍රශ්නයක් આવොත් ඒ ගැන අපි කල්පනා කරමු. මුළු රටේම අපි කියමු භූමිකම්පාවක් වගේ දෙයක් આવොත් ඉතින් කල්පනා කරන්න වෙනවා. ගම් වතුර ආවත් අපි දැන් අද උදේ කතා කරේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ඒ වගේම කාලගුණ දෙපාර්තමේන්තුව, ආරි මාර්ග දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, සෞඛ්‍ය අංශත් එක්ක මේ ජනමාධ්‍ය ආයතනය, අපේ මීඩියා ජනමාධ්‍ය අමාත්‍යාංශය මේ අපි මීඩියා මේ මාධ්‍ය සාකච්ඡාවක් තිව්වා. අපි ගොඩක් තීරණ ගත්තා. ගම් වතුරක් ගැලුවත් පාසල ගම් වතුරින් වට වුණොත් ඒ දරුවන්ට මොකද කරන්නේ? ඒ දරුවෝ කොහාටද විභාගයට යවන්නේ? ගෙයක් ගම් වතුරින් වට කරොත් ඒ දරුවට කොහොමද විභාග ශාලාවට යන්න හරි ගස්සන්නේ? ඒ වගේම නායෑමක් වුණොත් කොහොමද විභාගය මේ ඔක්කොම කතා කරලා අපි ඔක්කොම වැඩ පිළිවෙල යොදලා තියෙන්නේ. මොකද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මේ ජෙනරාල් සුදත් රණසිංහ මහත්මයා මේ සියලු පාර්ශ්ව කැඳවලා අද දිනේ ඒ අවශ්‍ය සූදානම් කටයුතු ටික කරා. ඉතින් මම හිතනවා අපි සමාජයක් හැටියට, රටක් හැටියට වැඩිහිටියෝ මේ වෙලාවේ අනිවාර්යෙන් මේ දරුවන්ගේ විභාගයට සම්පූර්ණ සහයෝගය ලබා දිය යුතුයි. අපි සියල්ල සූදානම් කරලා තියෙනවා. මම හිතනවා දැන් ළමයින්ට ප්‍රවේශ පත්‍රත් ලැබිලා ඇති. ප්‍රවේශ පත්‍ර අපි තැපැල් කරා. පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර විදුහල්පතිතුමන්ලා තුමියන්ලා දැන් ලබා දීලා ඇති. ඉතින් අපි කිව්වා ඒවැයි විශේෂ ගැටලු තියෙනවා නම්, මාධ්‍ය සංශෝධන තියෙනවා නම්, නාම සංශෝධන තියෙනවා නම් මේ දවස් 2-3 ඒ ටික කතා කරලා අපිට දෙපාර්තමේන්තුවේ ක්‍රමවේදය අපි කියලා තියෙනවා. ඒ අනුව ඒව සකස් කරගන්න පුළුවන්. පෞද්ගලික අයදුම්කරුවන්ටත් අපි ප්‍රවේශ පත්‍රය තැපැල් කරලා තියෙන්නේ. එයත් මේ දවස් 2-3 තුල සමහර ප්‍රමාදයක් වෙන්න පුළුවන් මේ වර්ෂාවත් සමග හෝ වෙනත් හේතු සමග. අද හෙට වෙනකොට සියලුම ප්‍රවේශ පත්‍ර දරුවන්ගේ අතට, පෞද්ගලික අපේක්ෂකයන් අතට ලැබෙනවා. ඉතින් මම හිතන්නේ සියලුම ශාලාධිපතිවරු පත් කරලා තියෙන්නේ, සියලුම සහකාර ශාලාධිපතිවරු පත් කරලා තියෙන්නේ. විභාග මධ්‍යස්ථාන අපේ ගත්තොත් එහෙම සම්පූර්ණ සංඛ්‍යාව විභාග මධ්‍යස්ථාන ගත්තොත් අපේ රටේ ක්‍රියාත්මක වෙනවා 3844ක්. ඒ වගේම කෝඩිනේෂන් සෙන්ටර්ස් 542ක් ක්‍රියාත්මක වෙනවා. සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 5,17,496ක්. ඒතර මේ සියලු විභාග ශාලාවලට අවශ්‍ය ලිපි ද්‍රව්‍ය දැන් යොමු කරලා තියෙන අද කීපයක් අද දිනේ යනවා. දැන් හුඟක් දුරට ඒ කටයුතු අවසන්. 20 සෙනසුරාදා වෙනකොට ඉරිදා වෙනකොට ප්‍රශ්න පත්‍ර යොමු වෙනවා. ඒතර සියලු කටයුතු සූදානම්. ඒතර පළාත් අධ්‍යක්ෂවරු, කලාප අධ්‍යක්ෂවරු සියල්ල සංවිධානය කරන ප්‍රාදේශීය මට්ටමින් අපි මේ සියලු රැස්වීම් මේ දවස්වල පැවැත්වෙනවා. ඒ නිසා දරුවන්ට කිසිම ගැටලුවක් නැහැ. අපේ වෙන විදිහට පිට්ටනිය දැන් සූදානම් කරලා තියෙන්නේ. මැච් එක ගන්න විතරයි තියෙන්නේ. දරුවන්ට මැච් එක ගන්නයි තියෙන්නේ. සබයි මේ මැච් එක දැන් මේ වර්තමානයේ මේ ගහන්න යන මැච් එක වෙනදා තිබ්බා වගේ ලේසි මැච් එකක් නෙමේ. විභාග කොමසාරිස්තුමනේ ටිකක් අමාරු පිච් එක, ටිකක් අමාරු පිච් එකක් තියෙන. එතකොට මේ පිච් එකේ බැට් කරන්න
දරුවන්ට පිච් එකේ මුකුත් සහන හදලා දීලා නැද්ද? උදාහරණයක් විදිහට ගත්තොත් අපි පහුගිය කාලේ විභාගය ඇතුලේ අපි දැක්කා විනාඩි 10ක් A level විභාග කාල සීමාව වැඩි කරා. ශිෂ්‍යත්ව විභාගෙත් අපි යම් කිසි සහන දැක්කා. දරුවෝ අහන ප්‍රශ්න මේ දරුවන්ගේ ප්‍රශ්න අපිට වැඩ කරන්න කරන්ට් තිබ්බේ නැහැ. අපිට පන්ති යන්න ප්‍රවාහන පහසුකම් ටික තිබ්බේ නැහැ. ඉන්ධන ප්‍රශ්න ටික තිබ්බා. මේ නිසා මේ විභාග ක්‍රමය ඇතුලේ සහන මුකුත් දීලා නැද්ද ප්‍රශ්න පත්‍රය? මෙහෙමයි. මේක ජාතික මට්ටමේ විභාගයක්. මේක ජාතික මට්ටමේ විභාගයකදී ඒ අර අපි රැකිය යුතු සම්ප්‍රදායන් ටිකක් තියෙනවා. මේක ක්වොලිටි එකක් තියෙනවා. මොකද ජාත්‍යන්තරව පිළිගන්න විභාගයක්. මේ සහතිකය දැන් මේ දවස්වල අපේ විභාග සහතික සෑහෙන ප්‍රමාණයක් ළමයි ගන්නවා. මොකද ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නවා. ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් තියෙන්නේ ඇයි? මේ විභාගයේ තියෙන මට්ටම, ඒ නියම මට්ටම ආරක්ෂා කිරීම නිසා තමයි දරුවන්ව ජාත්‍යන්තර විශ්වවිද්‍යාල පිළිගන්නේ. තවමත් අපේ රටේ හොඳම පිළිගන්න ඩොකියුමන්ට් එක තමයි විභාග සහතිකය. වෙන මොනවා පිළිගත්තේ නැතත් සියලු විශ්වවිද්‍යාල අපේ O level A level සහතිකය පිළිගන්නවා. මේ දවස්වල 1000 2000 පිටරට යන්න අපේ දෙපාර්තමේන්තුවේ එන්නේ ඇයි? මේ අපේ තියෙන මේ අපි උපයගෙන තියෙන දේ අපි ලොකු දෙයක් උපයගෙන තියෙනවා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව. මොකද මේක තව চিරාත් කාලයක් ආරක්ෂා කර යුතු ආයතනයක් අපි දරුවෝ වෙනුවෙන්. ඒ නිසා අපි මේ මට්ටම් පහළ දාපු ගමන් අපේ අර ක්වොලිටි එක ගුණාත්මක භාවයේ පහළට බහිනවා. එතකොට දැන් යම් රටක් වුණත් දැන් ආර්ථික වශයෙන් වැඩෙනකොට අපේ රටට ජාත්‍යන්තර වශයෙන් දැන් යම් කිසි හානියක් වෙලා තියෙනවානේ. ඒ වගේ තමයි. සහතිකයකත් මේ මට්ටම් ටික බැස්සුවොත් ඒක දරුවන්ට පොදුයි ඔක්කොටම බලපාන. මේ ගැටලු හැමෝටම තිබුණා. දරුවෝ හැමෝටම මේ ගැටලු තියෙනවා අඩු වැඩි වශයෙන්. සියල්ල එක විදිහේ පරිසරයක ඉඳන් තමයි දැන් ලංකාවේම ওই ප්‍රශ්න ඔක්කොම තියෙනවා. ඒ නිසා කාටත් සමානයි මේ ගැටලු ටික. එතකොට අපි ඒක පේපර් එකෙන් හරි ගස්සන්න යන්න ගියොත් ප්‍රශ්නයක්. දරුවෝ මේකත් අභියෝගයක් කොට ගන්න ඕන. මේක තමයි රටක් වශයෙන් අපිට ලොකු අභියෝග තියෙනවා. දරුවන්ටත් මේ වෙලාවේ අභියෝගයක් තියෙනවා. අභියෝග වලට මුහුණ දීමට තමයි අපි දරුවෝ හදන්න ඕන. සියල්ල සර්ව සම්පූර්ණ වෙලා සාර්ථක වෙලා ඔක්කොම අතට පයට හරියන ස්වභාව ධර්මයක් අපිට නැහැ. දැන් වර්තමානයේ අපේ ලංකාවටත් තියෙන ලොකු අභියෝගයක්. අපි මේව ජය ගන්න ඕන. දරුවන්ටත් මේ අභියෝගයක්. කොවිඩ් වසංගතය ආවා, වෙනත් ගැටලු ආවා, දැන් පහුගිය කාලේ ගැටලු ආවා. නමුත් මේවා තිබුණයි කියලා අපි වැටෙන්න බැහැනේ. නිසා දුවල පුතාලා මගේ අපේ රත්තරන් දුවල පුතාලා කිසි දවසක වැටෙන්න එපා. ඔබට ශක්තිය තියෙනවා. ඔබේ දෙපා මත ඔබ රැකී සිටින්න ඕන. ඔබගේ බුද්ධිය කෙරෙහි, ඔබගේ මොළය කෙරෙහි, ඔබේ අර ශක්තිය කෙරෙහි විශ්වාසය තමයි. ඔබේ ස්නායු පද්ධතිය කෙරෙහි විශ්වාසය තමයි. ඔබට හොඳ මොළයක් තියෙනවා, හොඳ ස්නායු පද්ධතියක් තියෙනවා, හොඳ තර්කන හැකියාවක්, ස්මරණ ශක්තියක්, බුද්ධියක් ඔබට තියෙනවා. හොඳ මතක තබා ගැනීමේ ශක්තියක් තියෙනවා, ස්මරණ ශක්තියක් තියෙනවා. ඉතින් මේ ඔක්කොම එකතු කරගෙන එකට ફોකස් කරලා, එකට නාභිගත කරලා ඔබ හරියට සූදානම් වෙන්න ඔබට මේ මැච් එක දිනන්න පුළුවන්. කොමසාරිස්තුමනි පැහැදිලිව ඔබතුමා කිව්ව කාරණාත් එක්ක අපි 100% එකඟ වෙනවා. අපේ දරුවෝ දක්ෂයි, ඔවුන්ට ශක්ති ධෛර්ය වාසනාව ලැබේවා කියලා අපිත් මාධ්‍ය ආයතනයක් විදිහට ප්‍රාර්ථනා කරනවා. ඔබතුමා සඳහන් කරනවා ප්‍රශ්න පත්‍රයක තියෙන්නට ඕන නිවැරදි අර ප්‍රමිතියක් සඳහන් කරනවා. ලෝකයේ තියෙන අමාරුම විභාගයේ ලංකාවේ විභාග ක්‍රමය කියලා සමහර අවස්ථාවල අර්ථකථනය කරනවා. නමුත් විභාග කොමසාරිස්තුමනි ඊළඟට පැන නගින ප්‍රශ්නය තමයි දැන් අපේ පහුගිය කාලේ තිබ්බ මේ කොවිඩ් වසංගත තත්ත්ව, අර්බුදකාරී තත්ත්ව නිසා උසස් පෙළ විභාගයේ ලියන්නේ වයස අවුරුදු 19න්. නමුත් 19 උසස් පෙළ විභාග ලියන්නට ඕනි දරුවා දැන් 20 සමහර අවස්ථාවලදී 21 වෙලා තියෙනවා. ඕක ශිෂ්‍යත්ව විභාගයටත් බලපානවා, අපස සාමාන්‍ය පෙළ විභාගයටත් බලපානවා. එතකොට ප්‍රශ්න පත්‍රයක් හදන්නේ, උසස් පෙළ ප්‍රශ්න පත්‍රය හදන්නේ වයස අවුරුදු 19ක දරුවෙක්ගේ ඒ රේන්ජ් එකට. එතකොට මේ වයස වැඩිවීම මේ ඔබතුමා සඳහන් කරන විභාග මට්ටමට බලපාන්නේ නැද්ද? නෑ, විභාගයක් ඕනම කෙනෙකුට ලියන්න පුළුවන්. O level අවුරුදු 40 කෙනත් ලියනවා. ඉංග්‍රීසි විෂය කරගන්න ඕන නම් 40 කෙනත් ওই විෂය ලියනවා. ගණිතය පාස් කරගන්න ඕන නම් රසාවකට යන්න අවුරුදු 25 30 කෙනත් ලියනවා. නමුත් ඒක කාර්යක්ෂමයිද විභාග කොමසාරිස්තුමනි? මොකද හේතුව ඉගෙන ගැනීම වයස් අතර ප්‍රශ්නයක් නැහැ. මටත් පුළුවන් PhD වලට ඉගෙන ගන්න විශ්‍රාම ගියාට පස්සේ. ලෝකේ ප්‍රවණතාවයක් තියෙනවා විශ්‍රාම ගියාට පස්සේ ඉගෙන ගන්න හුඟක් අය පෙළඹෙනවා ඉගෙන ගැනීම. ඉගෙන ගැනීමේ වයසේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. මොකද අර කාලේ යෑමේ ප්‍රශ්නේ තියෙන්නේ මෙතන. දැන් අපිට නෙමෙයි ප්‍රශ්නේ. අපි ඔක්කොම දැන් තනතුරු වලට ඇවිල්ලා අපි විභාග පාස් කරලා O level පාස් අපි දැන් අපේ කාලේ ඉවරයි. දැන් ඔබට පසු පෙළේ ඉන්න නංගි ළමයිලා ගත්තොත්, දුවලා පුතාලා ගත්තොත් ඒගොල්ලෝ තව ඉදිරි ගමනක් යන්න තියෙනවා. ඉතින් මේක නොවැළැක්විය හැකි හේතුවක් නිසා ඉතිහාසයේ මං හිතන්නේ කිසිම අවස්ථාවක් මෙච්චර ප්‍රමාද වීම ආවේ නැහැ. රටේ ලෝකෙටම මේ ප්‍රශ්න තියෙනවානේ. ඒකනේ මේ ආර්ථික ගැටලුව තව තීව්‍ර වෙලා ආවේ. ඒ හේතුව මොකද මේ කොවිඩ් වසංගතයත් එක්ක සියලු දේ නතර කරා ටික වෙලාවකට. ටික කාලයකට පෘථිවිය නතර කරා.
දැන් පොඩ්ඩක් නතර වෙලා ඉන්න කියලා. ඉතින් නතර වෙලා ඉන්න වුණා. ඒ නතර වීම තුල සියලු දේ එහෙමම ස්ටක් වුණා වගේ නතර වුණා. කම්පියුටර් එක ස්ටක් වුණා වගේ. ඉතින් එතකොට ළමයි ගෙදර පාසල් වහලා ව්‍යාපාර වහලා ආර්ථිකයට දැඩි ලෙස බලපානවා. ආදායම නැහැ රටක් වශයෙන්. පාසලක් ගතොත් අධ්‍යාපනයක් දෙන්න බෑ. ගුරු මව්වරු පියවරු ගෙදර. එතකොට සියලු දේ එකතැන හිර වෙලා තිබුණු සමාජයක් තමයි පහුගිය කාලේ තිබුණේ. ඒකත් එක්ක අධ්‍යාපනයේ නතර වුණා, විභාග නතර වුණා. දැන් අපිට ඒක ගැන දැන් පසුතැවිලා හරි ඒක ගැන දුක් වෙලා හරි වැඩක් නැහැ. අපිට මේ අලුමතින් නැගිටින එකනේ අපි කරන්න ඕනේ. දරුවොත් හිතන්න ඕනේ කමක් නැහැ. ප්‍රමාද වුණා, නැත්නම් පහ වුණා, නැත්නම් අපිට ඉගෙන ගන්න වෙලාව නැතුණා, ලයිට් ගියා. මේ ඔක්කොම බාධක. ඒවා හරි. බාධක තිබුණා කියලා අපි ජීවිතේ පරාජය කරගන්න බෑ. ජීවිතේ අපි දිනන්න ඕනේ. දිනනවා නම් අභියෝග වැඩි වෙන තරමට තමයි තීව්‍රතාවය වැඩි වෙන්නේ. ඒ වගේ ඒ කියන්නේ ශක්තිය වැඩි වෙන්නේ. ඔබට මේ අභියෝග ඔබ ජයග්‍රහණයක් කොට සමග ගන්න ඕන. ඔබ දැන් මොකද රටක් වශයෙන් දැන් අපි අභියෝග ඇවිල්ලා තියෙනවා. අපිට වෙනදා වගේ නෙමෙයි රටේ ජනතාවට අපි සියලු දෙනාටම සිදුන වෙනතර වැඩ කරන්න. ඉතින් වැඩ කරන්න වෙනවා අනිවාර්යයෙන්. නැත්නම් රටක් ගොඩ ගන්න බැරි වෙනවනේ. ඉතින් ඒ වගේ ඔබටත් දූල පුතාලටත් අනිවාර්යෙන් මහන්සිලා වැඩ කරලා සොයන් අධ්‍යයනයට සෙල්ෆ් ස්ටඩීස් වල දැන් වෙන රටවල් වල සෙල්ෆ් ස්ටඩීස් කියලා හිතාගෙන වැඩිපුර යොමු වෙන්නේ. ගුරුවරයා මාතෘකාව කියනවා පමණයි. දරුවෝ තමයි අපි තාම ඉදිරියේදී ඒ ප්‍රතිසංස්කරණ එනකොට ඒක හරියයි. මේ ඊට පස්සේ දරුවා තමයි අධ්‍යයනය කරන්නේ. ඒ නිසා ඔබ ගෙදර ඉඳගෙන මේ පෞගේ කාලේ පාඩම් කරපුවා නැත්නම් ස්කෙටි සටහන් ගහපුවා තව මහන්සිලා පාඩම් කරලා 23 වෙනිදා උදේ 8:00ට විභාගය සඳහා නැත්නම් විභාගයට උත්තර ලිවීම සඳහා සූදානම් වෙන්න විෂය නිර්දේශය අපි සම්පූර්ණ ආවරණය කරනවා. විෂය නිර්දේශය කොටසක් අර ඔබ කිව්වා ඒ කාලය වැඩියෙන් දෙන එහෙම විෂය එහෙම මුකුත් නැහැ. සාමාන්‍ය වෙනදා ප්‍රමිතීන් ටික අපි එහෙම ඒ විදිහට මහාරක්ෂණ නමුත් අප සාමාන්‍ය පෙළ කියන්නේ අමාරු විභාගයක් නෙමෙයි. මේක තෝරා ගැනීම පරීක්ෂණයකුත් නෙමෙයි. මේක සාධන පරීක්ෂණයක්. සාධන පරීක්ෂණයේ ලක්ෂණ තමයි අපිට අවශ්‍ය ඒ සාධනය ලබා ගත්තා නම් ඇචීව්මන්ට් එක ලබා ගත්තා නම් ඒකට හිමි ලකුණ දෙනවා. ඒකට හිමි ග්‍රේඩ් එක දෙනවා. ඒ සුසුකම ලබා ගත්තාම උසස් පෙළට හෝ NVQ පාඨමාලාවකට හෝ නැත්නම් වෙනත් තාක්ෂණ පාඨමාලාවකට හෝ සමහර දැන් O level වලින් සමහර අය විශ්වවිද්‍යාල වලට යනවා පිටරට වල ඩිප්ලෝමා එකක් කරලා අර ඒක පඩි පෙළක් නගිනවා වගේ අධ්‍යාපනයේ A level කරන්නේ නැතුව සමහර හුඟක් අය දැන් අඩු වයසෙන් විශ්වවිද්‍යාල වලට ඇප්ලයි කරනවා O level වලින්. මේ O level සහ විශ්වවිද්‍යාලවලට ඇප්ලයි කරන්න පුළුවන් ලෝකෙත් ලංකාවෙත්. ඒවා ඇත්තටම එතකොට ඒ ළමයි ඊටාම අඩු වයසෙන් ඇවිල්ලා තිනවා රස්සාවල් වලට. ඒක හුඟක් අය දන්නේ නැහැ සමාජයේ. ඒ නිසා හුඟක් අය හිතන්නේ මේ O level කරපුවම ආයෙ A level කරන්න ඕනේ. නෑ එහෙම එකක් නෑ. O level මේ විභාගයේ හරියට කරගත්තොත් ඇවනියුස් තියෙනවා, පාරවල් තියෙනවා. හැබැයි එහෙම කෙටි පාරවල් තියෙනවා නම් ඒව හොයාගෙන දැන් යා යුතුයි. මම දකින්නේ. මොකද හේතුව අභියෝග වැඩි තරමට අපි බලන්න ඕනේ කොහොමද අභියෝගات එක්ක ගමන යන්නේ කියලා. මම දන්නවා අවුරුදු 23න් 22කින් ඒ මාර්ගවල ගිහිල්ලා පෞද්ගලික අංශ රැකියාවල් වලට ආපු දරුවෝ. ඒ නිසා මේ විභාගය හොඳට ලියන්න. මේ විභාගය ලියලා බලන්න මොකක්ද ඊළඟට අපිට කරන්න ඕනේ. ඒ නිසා බය වෙන්න එපා පුතා, බය වෙන්න එපා දුවේ. ඔබට මේක කරන්න පුළුවන්. ඔබ දැනටමත් පාස් පේපර්ස් බලලා ඇති, කෙටි සටහන් කරලා ඇති, උත්තර ලියලා ඇති. ඔබට පහසුවෙන් මේ විභාගෙන් ක්වොලිෆිකේෂන් එක ගන්න ඕනේ 6.3යි. A9 කියන එක අතිදක්ෂ A9ක් ගනි. නමුත් A9ක් කියන එක නැති වුණයි කියලා බය වෙන්න දෙයක්. නමුත් අපි A9 අපි ඉරට යනවා කියලා අපි හඳට යනවා නම් අපි ඉරට යනවා කියලා try කරන්න ඕනේ. A9ටම try කරන්න. අපි ඒ වුණාට පොඩ්ඩක් පහලින් හිටියත් ප්‍රශ්නයක් නැහැ. A9ක් ගන්න උත්සාහ ගන්න. ඒක නැති වුණයි කියලා පස්සේ මේ අර රිසල්ට්ස් ආවට පස්සේ දුක් වෙලා දිවිනහ ගන්න නැත්නම් වෙන අම්මලා තාත්තලාට විශේෂයෙන් කියන්නේ A9 කියන එක ජීවිතේ ලොකුම දේ නෙමෙයි. A9 දැන් මේ වෙලාවේ A9 නෙමෙයි දරුවන්ට කතා කරන අධ්‍යාපන ඊළඟ ගමන යන්නේ කොහොමද? A5යි B5යි ගත්තත් A5යි B4ක් ගත්තත් ඇති A3යි B6ක් ගත්තත් ඇති නැත්නම් C9ක් ගත්තත් ඇති නැත්නම් C5යි S4ක් ගත්තත් ඇති. ඒ අවශ්‍ය මූලික ගණිත විෂයත් එක්ක අපිට මේ වෙලාවේ ඕනේ A9 ගන්න සටන නෙමෙයි මේ ක්වොලිෆිකේෂන් එක හදාගන්න. 6.3ක් නේ සමත් කියලා කියන්නේ.
ලෝකයේ පිළිගන්න 6 සමත් අපේ සම්ප්‍රදාය. නමුත් මේ වෙලාවේ එහෙම අපි කියලා ළමයට මේ අඩුවීම වැඩ කරලා අඩු රිසල්ට්ස් ගන්න කියන්නේ නැහැ. ඔයා ඒ නමයකට මහන්සි වෙන්න, මහන්සිලා වැඩ කරන්න, පුතාලට පුළුවන් අනිවාර්යයෙන් මේ දේ කරන්න. මොකද අර සෑම අපේ බැලුවහම පහුගිය කාලේ විභාග ප්‍රතිඵලවල වැඩි වෙලා තියෙනවා. මොකද ළමයා self studies වැඩි වෙලා. ශිෂ්‍යත්වයෙන් අර පේපර් එක අඩු වුණාට අනිත් පේපර් එකට වැඩි වෙලා. A level විෂයන් ගත්තොත් ඒ කියන්නේ සමහර විෂයන් ගත්තොත් මේ කාලය තිස්සේ වෙනවා ළමයා වැඩියෙන් මහන්සි වෙලා තියෙනවා. අර ශිෂ්‍යත්වයේ 200ක් ආපු කාලේ තිබුණානේ. 200ක් ආපු විභාගේ. ඉතින් ඒ ළමයින්ට පේපර්ස් ලේසි කරලා නෙමෙයි, හුඟක්ම ලේසි කරලා නෙමෙයි. නමුත් ළමයි වැඩ කරලා තියෙනවා. හැබැයි දෙවෙනි ඉතින් අර බුද්ධි පරීක්ෂණයේ පොඩ්ඩක් අපි ශිෂ්‍යත්ව විභාගයේ කියලා බුද්ධි පරීක්ෂණයක් කියන එක ටිකක් තියෙන්න ඕනේ ගැළපෙන විදියට. ඒ නිසා තමයි දෙවෙනි එකේ ලකුණු අඩුනේ. ළමයි ගෙදර ඉන්නකොට වැඩියෙන් පාඩම් කරලා තිනවා, වැඩියෙන් අඩුවෙන් ඇවිදලා තිනවා, වැඩියෙන් මහන්සිලා තිනවා. මේ විභාගෙත් අනිවාර්යෙන් ළමයි වෙනදට වඩා පාස් වෙනවා. මගේ පුරෝකතනයක්. අපේ පුරෝකතන ගැන කතා කරන්නටත් ඕනේ. ඒ වගේම තමයි දරුවන්ට යන්නට විවිධ පාරවල් තියෙනවා කිව්වා. ඒ පාරවල් පිළිබඳව කතා කරන්නටත් ඕනේ. විශේෂයෙන්ම විභාග කොමසාරිස්තුමා අපේ වැඩසටහනට සම්බන්ධ වෙනවා කියලා දැනගත්තාම අපේ දරුවෝ අපිට ප්‍රශ්න යොමු කරනවා. මේ සාමාන්‍ය පෙළ පන්ති නවත්තන දවස් ගැන දරුවෝ අහනවා. අපි ඒ පිළිබඳව කතා කරමු. ඊට පෙර අතෝ සූදානම් කෙටි විරාමයක් ලබා ගන්න. වනවතත් ටොක් 24 සජීවී වැඩසටහන සමගින් අපි කතා කරන්නේ මේ මාසේ 23 වෙනිදා එන සවුන්දා දවසේදී අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙනවා. මේ පිළිබඳව සහ විභාග ක්‍රමය සහ දරුවන්ගේ අනාගතය පිළිබඳව අපි කතා කරන්නේ. එතකොට විභාග කොමසාරිස් ජෙනරාල්තුමනි දැන් අපේ දරුවන්ට තියෙන ඊළඟ ප්‍රශ්නේ තමයි මුලින්ම අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා උපකාරක පන්ති 17 වෙනිදායි නවත්තනවා. ඉන් අනතුරුව මේක 20 වෙනිදා දක්වා දීර්ඝ කරනවා. දැන් ප්‍රශ්නයක් තියෙනවා මේ කාල සීමාවෙත් පන්ති තියන්න පුළුවන්ද? මේක 17ද 20ද? ඇයි දීර්ඝ කරේ? කොහොමද මේ ක්‍රියාපටිපාටි උනේ? ඇතරම මුලින්ම කෙටි පිළිතුරකින් අපිට කිව්ව 17ද 20ද 20 රාත්‍රී 12 දක්වා පුළුවන් ළමයින්ට අපේ සිය පාසල් ගුරුවරු වේවා කුමන කණ්ඩායමකට හෝ වේවා ළමයින්ට සම්මන්ත්‍රණ පවත්වන්න. මොකද ළමයින්ට අර ප්‍රශ්න පත්‍ර නැත්තම් පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්න, එහෙම නැත්තම් පාඩම් කරන්න නැත්තම් විභාගයට සූදානම් කිරීම සඳහා අවශ්‍ය පුහුණු වීම කරන්න ඕන දෙයක් පුළුවන්. හේතුව අපි රට සාමාන්‍ය තත්ත්වයේ පැවැත්වුනේ නැති බව අපි කවුරුත් දන්නවා. මොකද මේ ආසන්න කාලයේදී විශේෂයෙන් ළමයා හොඳටම සූදානම් වෙන කාලයේදී රටේ ප්‍රශ්න ගොඩක් ආවා. විභාගයට ආසන්න කාලේ ජනමාධ්‍ය ආයතන වලින් ඒ ඔක්කොම සියල්ල අපි සාලේ ඉඳලා දැක්කා. ඒතර ළමයින්ගේ මානසික පීඩාව, ළමයින්ට පාඩම් කරන්න තිබුණු කාලය, ළමයින්ගේ මනස සැලවීම, ළමයින්ට නිකන් විභාගය තියන්න පුළුවන් වෙයිද? ඒ වගේ ළමයි සමහරට පාඩම් කිරීම අත්හැරලා තිබුණා කියලා දෙමව්පියෝ අපිට කතා කරලා කිව්වා. එතකොට දැන් අපේ නීතිය අපි ක්‍රියාත්මක කරා. මොකද විභාග දෙවන්ති ඒක ක්‍රියාත්මක කළ යුතුයි. නමුත් නොයෙක් දෙමව්පියන්ගේ ඉල්ලීම් සහ ඒ ඉල්ලීම් මත රජයේ දැනුම් දීම් මත අපිට සිදු වුණා දෙමව්පියන්ගේ සහ ශිෂ්‍යයින්ගේ විශේෂයෙන් දරුවන්ගේ හුදෙක්ම දරුවන්ගේ පැත්ත බලලා දරුවන්ට තවත් ටිකක් සූදානම් වෙන්න විභාගෙට අවශ්‍ය කාලය ලබා දෙන්න. මේක ඒ ඉල්ලීම ප්‍රබලව ආපු නිසා අපි තීරණයක් ගත්තා 20 වෙනිදා වෙනකන් දරුවන්ට විභාගයේ සුට්ට අවශ්‍ය කටයුතු නැත්තම් තමන්ගේ අර දැනුම වර්ධනය කරගන්න විභාගයට සූදානම් වෙන්න අවශ්‍ය අවස්ථාව වැඩිපුර තව ටිකක් ලබා දෙන්න. කෙනෙක් හිතන්න පුළුවන් ওই දවස් පහ දුන්නාම ඔක්කොම කරගන්න පුළුවන් නෑ. එහෙම නෑ. ඕනම දරුවෙක් අවසාන දින කීපේ තමයි පොඩ්ඩක් තව ටිකක් අඩුපාඩු ටික හදාගන්න. ගුරුවරයෙක්ගෙන් අහලා හරි සම්මන්ත්‍රණයකට ගිහිල්ලා හරි Tamanට තියෙනවා නම් කව වෙච්ච නැති කොටසක් ওই ටික හදාගන්න කාලේ ඔය. ඉතින් ඒ කාලේ අපි කිසිම දෙයක් කරන්නේ නැතුව මේ වගේ කාලේ වර්තමාන කාලේ සියලු දේ සාමාන්‍ය ආකාරයට තිබුණා නම් ඕක දෙන්න ඕනේ නෑ. 17 වෙනිදාලම තියන්න තිබුණා. නමුත් සියලු දේ සාමාන්‍ය තත්ත්වයේ තිබුණේ නෑ රටේ. විදුලිය පවා ප්‍රශ්නයක්. පාඩම් කරන්න සමහරට දැන් විභාගෙට ඉන්නේ නැහැ. දැන් මම දන්න ගෙවල් තියෙනවා. ඉටිපන්දම් හොයාගෙන දැන් මහන්සි වෙනවා මේ දවස්වල. දැන් අද හවස සාකච්ඡාවක් අපි තියෙනවා පාරිභෝගික අවශ්‍යතාව පිළිබඳ ඒ ආයතනයත් එක්ක විදුලිය කපන්න නැතුව තියාගන්න පුළුවන් ද දවස් 10. ඒ සාකච්ඡාවක් අපි කරමු. ඒ වගේම අපි තව සාකච්ඡාවක් දැන් යමින් පවතිනවා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්තුමා කොහොමද ඉන්ධන දෙන්නේ කියන. ඉතින් මේවා ගැන ඕනනම් ඉදිරියට කතා කරමු. දැන් කොහොම වුණත් 20 වෙනිදා වෙනකන් දරුවට ඒ අවශ්‍ය පෙර සූදානමට අවශ්‍ය කටයුතු කරගන්න. හැබැයි 20 වෙනිදායින් පස්සේ
12න් පස්සේ කිසිම ඉලක්ක ප්‍රශ්න පත්‍රයක් කිසිම හින්ට් එකක් වෙබ් එකකින් ඔන්න විද්‍යාව ප්‍රශ්න පත්‍රය එනවා මෙන්න මේවා ඔන්න ගණිතීය ප්‍රශ්න පත්‍රය එන්නේ මෙන්න මේවා හෙට උදේ අද රෑ 12ට දෙනවා දැන් එහෙම තිබුණා සමහර ඒවා ඒ ලෙවල් වලදී අද රෑ 12ට දානවා හෙට බයෝ ජීව විද්‍යා ප්‍රශ්න පත්‍රය එන්නේ මෙන්න මේවා. ඒතර ළමයාව කලබල කරනවා. මේක තහනම් කරලා තියෙන්නේ මේ වෙන මොකක්වත් නෙමෙයි නේද මේ විභාග දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්න පිට වෙනවට නෙමෙයි. මේ ළමයාට දෙන වදේ නතර කරන්න. ළමයින්ට අපි ඉස්කෝලේ යන කාලේ පාඩම් කරන කාලේ අපිට කවුරුත් හින්ට් දුන්නෙත් නැහැ. අපිට මොබයිල් ෆෝන් තිබුණෙත් නැහැ. අපිට කිව්වේ ගුරුවරයා විතරයි මෙන්න මේ සැරේ සමහරට ගිය සැරේ මෙන්න මේවා ආවා. මේ සැරේ මේවා එන්න පුළුවන්. ඕවා බලා ගන්න. ඔච්චරයි අපිට කිව්වේ. අපි නිවිහන හිල්ලි පාඩම් කරා. අද දරුවට රෑ 12 හෙට විභාගේ නම් හෙට පාන්දර විභාගයට සූදානම් වෙන්න තියෙනවා නම් අද රෑ 12 එකනුත් එනවා. මෙන්න මේවයි දැන් මේවා හම්බුනේ විභාග දෙපාර්තමේන්තුව ඔන්න ඔහොම දාන්න. ඒතර එහෙම වුණාම ළමයා පාඩම් කරපු දේවල් ටික ඔක්කොම ඉවරයි. ළමයා හිතනවා මේක ඇත්ත කියලා. ඊට ළමයාගේ හිත විකාර කරනවා. එහෙම මම හිතනවා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා මේ අධ්‍යාපන දෙන ප්‍රජාවගෙන් මේ දරුවන්ගේ හිත අන්තිම මොහොතේ කලබලකාරී කරන්න එපා. මේක හරි පාපයක් අපරාධයක්. මොකද දරුවා මහන්සිලා පාඩම් කරලා අර වෙන දෙයක් ඔලුවට දැම්මම මේක තමයි එන්නම් එන්නේ. එහෙනම් අරව පාඩම් කරන්න ඕනේ මේ ටික බලාගත්තාම ඇති කියලා ගියොත් ළමයා අපරාධ. ඒ නිසා මම ඉල්ලා සිටින සියලුම ගුරු ප්‍රජාවගේ පෞද්ගලිකව රජයේ වේවා අන්තිම මොහොතේ කිසිම ළමයාගේ මනස හෙල වෙන විදිහට කිසිම දෙයක් කරන්න එපා කියලා. එතකොට හෙට මධ්‍යම රාත්‍රී 12 වෙනකන් උපකාරක පන්ති පවත්වන්නට පුළුවන් දරුවෙක්ට ගුරුවරයෙක් ගාවට ගිහිල්ලා අතපසු වෙච්ච කොටසක් තියෙනවා නම් ඒ ටික කවර් කරගැනීම හැකියාව තියෙනවා. ඔබතුමා මේ උත්තරෙත් එක්ක මතු කරපු කාරණාත් එක්ක මම ඊළඟ ප්‍රශ්නෙම කරන්න මම මේ ප්‍රශ්නේ මීට ඉස්සරහට අහන්න හිටියේ නමුත් මම හිතනවා මෙතනම අහන්නේ හොඳයි කියලා. මේ පාරිභෝගික සේවා අධිකාරියක සාකච්ඡා කරා කියලා ඔබතුමා සඳහන් කරා. මේ විභාගේ පැවැත්වෙන කාල සීමාව ඇතුලේ සාමාන්‍ය පෙළ ශිෂ්‍යත්වය වගේ නෙමෙයි. දවසකින් මේක ඉවර වෙන්නේ නැහැ. දවස් 9ක් 10ක් පුරාවට ඇදීගෙන යන විභාගයක්. මේ කාල සීමාව ඇතුලේ දරුවන්ට ඔබතුමා කිව්ව විදිහටම කරන්ට් කපන්නේ නැහැ කියලා. විශේෂයෙන්ම දරුවන්ට පාසලට යන්න විභාග මධ්‍යස්ථානට යන්න බස් රථයේ දෙන්න පුළුවන් කියලා. මේ විදිහේ සහන සේවා ටිකක් අඩුම තරමේ මේ විභාගයේ පැවැත්වෙන කාල සීමාවෙවත් දරුවන්ට ඕන කරන පාඩම් වැඩ කටයුතු කරන්න කරන්ට් එක දීලා විභාග මධ්‍යස්ථානට යන්න බස් එකක් දීලා මේ වගේ දේවල් ටිකක් සකස් කරලා දෙන්න පුළුවන්ද? එහෙම සාකච්ඡා පවත්වලා තියෙනවද? ඔවුන්ගේ ප්‍රතිචාර විශේෂයෙන් ඔවුන්ගේ ප්‍රතිචාර කොයි වගේද? ඇත්තටම පාරිභෝගික අධිකාරී සමග සාකච්ඡා දෙකමාරට තියෙන්නේ. එතුමන්ලා මට එවලා තිනවා මේ දවස් 10 අද උදේ නිවුස් වලටත් කිව්වා මේ දවස් 10 විදුලිය නොකපා ඉන්න පුළුවන්ද සමස්ත දිවයිනට විදුලිය විසන්දි නොකර දරුවන්ට විදුලිය ලබා දෙන්න පුළුවන්ද කියන සාකච්ඡාව තමයි අද යන්නේ. අද දෙකමාරට අපි අද උදේ සාකච්ඡා කරා ගම් වතුර සම්බන්ධයක් ආවොත් කොහොමද කටයුතු කරන්න කියලා සියලු වංශත් එක්ක. ඊළඟට ඊයේ අපි කතා කරා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්තුමා එක්ක ඒ වගේම අග්‍රාමාත්‍ය ලේකම්තුමත් එක්ක කතා කරා විශේෂයෙන් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්තුමාගෙන් ඉල්ලීමක් කරා මේ ඉන්ධන සැපයීම සම්බන්ධ. ඊට පෙර මම ඒකට එන්න ඉස්සෙල්ලා තව එකක් කතා කරන්න ඕනේ. අපි ඊට පෙර කතා කරා දුම්රිය සාමාන්‍ය අධිකාරිතුමයි ළඟම සභාපතිතුමාත් එක්ක කිංස්ලි රණවක මහත්මයායි පොල්වත්තගේ මහත්මයා එක්ක විශේෂ සාකච්ඡාවක් කරා. ඒ සාකච්ඡාවේ තීරණයක් ගත්තත් මේ ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ ඉදිරිපත් කරා පොදු ප්‍රවාහන පෙරේ සේවය උපරිමයෙන් ශක්තිමත් කරනවා. අපි කියමු පොල්ගහවෙලට බස් එකක් යනවා නම් ඊට මෙහා අපි මේ පැත්තේ ඉඳලා බස් එකක් යනවා නම් පොල්ගහවෙලට ළමයේ කතරමගදී නගිනවා නම් නගින්න ඕනේ විභාගයට 8ට යන්න එපා. විභාග මධ්‍යස්ථානයෙන් බහින්න ඕන 8ට. එතකොට 8ට පුළුවන් තරම් ඒ ගමනාන්තය හරි ගස්සන්න. 8ට ගමනාන්තය. ඊට මෙහායින් බහින්න ඕන තව වෙලා තියෙනවා ළමයින්ට ගොඩක් වෙලා තියෙනවා. 8ට බැස්සම පැය භාගයක් තියෙනවා. පොල් ගහගෙන. කොහේ ගම් වලින් එනේවා 8ට දාන්න. 8ට බැස්සම 8:00 විභාග ශාලාව. ඒ අතරමඟදී බහින කෙනෙකුට ඕන වෙලාව ඒ අනුව ටයිම් ටේබල් එක හදලා බස් ප්‍රමාණය ඒ රූට්ස් වල වැඩි කරනවා කිව්වා. ඒ වගේම විභාග මධ්‍යස්ථානයේ දක්වා බස් දාන්න පුළුවන් තැන්වල එහෙමත් දානවා. අපි මේ විභාග මධ්‍යස්ථාන ලේඛනය ඩිජිටල් විදිහටත් සොෆ්ට් කොපි එකක් විදිහටත් මේ පොතකුත් දුන්නා. ඒතකොට ඉන්ධන සැපයීම් කරන්න ප්‍රමාණ පහසුකම් ලබා දෙන ප්‍රමාණවත් ඉන්ධන සැපයීම් ලබා දෙනවා. CDB එකට අවශ්‍ය ඩීසල් ප්‍රමාණය උපරිමයේ තියෙනවා. ඒ වගේම ඩීසල් එපමණක් නෙවෙයි. ළඟම සභාපතිතුමා පොරොන්දු වුණා විභාග කාර්ය මණ්ඩලයට සහ විභාගයට දරුවෙක් යනවා නම් ඩීසල් වලින් විතරයි. පෙට්‍රල් නෑ එතුමා ළඟ. විභාගයට සමහරට කවුරු හරි දරුවෙක් එක්කන්ගෙන දෙමව්පියෙක් ඉන්නවා නම්
ඩිපෝ එකට කතා කරලා ඒ ෆුල් ටෑන්ක් හැමදාම තෙල් ගහන්න බෑ. ෆුල් ටෑන්ක් කරගන්න සමහරට ඒ අවස්ථාවදී. හැබැයි විභාග කාර්ය මණ්ඩලයට මොකද දිනපතා උත්තර පත්‍ර එකතු කරන්න තියෙනවා. දිනපතා සමහරට අධීක්ෂණයට යන්න තියෙනවා. ඉතින් ඒකටත් ඩීසල් ඕන වුණොත් වෑන් වලට රජයේ වෑන් වලට විශේෂ අධ්‍යාපන දෙපාර්තමේන්තේ ඒ ඩීසල් ටික ලැබේ. ඊළඟට ඊයේ අපි කතා කරා අත්‍යවශ්‍ය සේවා කොමසාරි ජෙනරාල්තුමා එක්ක මේ විභාග ලන ළමයින්ගේ දෙමව්පියන්ට සහ විශේෂයෙන් විභාග කාර්ය මණ්ඩලවලට අවශ්‍ය පෙට්‍රල් ලබා දෙන්නේ කොහොමද? ලංකාවට පෙට්‍රල් ආවොත් ලබන ඉරිදා එනවා කියලා කතාවක් තියෙනවා. එහෙම ආවොත් ප්‍රමුඛතාවය දෙන්න පුළුවන් දෙන මම ඉල්ලීමක් කරා. එතුමා කිව්වා ඉල්ලීමක් එවන්න ප්‍රාදේශීය ලේකම්තුමා හරහා ඒ විභාග නිලධාරීන්ගේ අනන්‍යතාවයට ඒ වගේම පත්තින් ලිපි ඉදිරිපත් කරාම එක සැරයක් ෆුල් ටෑන්ක් එකක් ගහන්න විදිහට ෂෙඩ් ටික ඒ මොකද එහෙන් සම්බන්ධන විභාග මේ ඉන්ධන මධ්‍යස්ථාන ඉන්ධන බෙදාහැරීම් මධ්‍යස්ථාන තියෙනවා. ඒ මධ්‍යස්ථානට අවශ්‍ය උපදෙස් දෙනවා කිව්වා. මේ විභාග රාජකාරී කරන අයටත් විභාග වලට පෙනෙන දෙමව්පියන්ටත් පුළුවන් තරම් මේක ප්‍රශ්නේ සම්පූර්ණ විසඳන්න බෑ. පුළුවන් තරම් ලබා දෙන්න. ඒ වගේම මම කියන්න ඕනේ දෙමව්පියන්ට විශේෂයෙන් තමන් පෙට්‍රල් නැත්තම් ළමයා විභාගෙන් නොයව ඉන්න බෑනේ. පෙට්‍රල් නැත්තම් ඊළඟ විකල්පය තමයි බස් රථය. තමන්ගේ ළඟම තියෙන බස් රථයේ වෙලාව කීයද? මෙතනින් පිටත් වෙන්නේ කීයද? විභාග මධ්‍යස්ථානය යන්නේ කීයද? ඩිපෝ කළමනාකර මහත්තයන් අහන්න. මේ වෙලාවේ උපරිමයෙන් පොදු ප්‍රවාහන සේවය උපයෝග කරගන්න. ඉස්සර අපිට ඉස්සර වාහන තිබුණේ නැහැ. අපේ දෙමව්පියෝ කාටවත් ගොඩක් තිබුණේ නැති වුණාම බයිසිකලයක් තිබුණා. මෝටර් බයිකුත් හරි අඩුයි තිබුණා. කාරුත් ඉස්සර අඩුයි. අපි ගියේ ඕන විභාගයට ගියේ පොදු ප්‍රවාහන සේවය නැත්නම් පයින්. දැන් අද ඒක වෙනස්. අද ඉතින් රට දියුණු වුණාට භෞතික වශයෙන් එහෙම දියුණු වුණාට ආර්ථික වශයෙන් කඩාවැටලා තියෙනවා. අද ඉන්ධන නැති වුණා එකපාරට. එතකොට දැන් අතෙන්ට යන්න වෙනවා. පොඩ්ඩක් අපි ස්වභාව ධර්මයත් එක්ක දැන් ජීවත් වීම කරන්න වෙයි. ඒ නිසා අපි පොඩ්ඩක් ඒ ගැන හිත වෙනදා කරපු විදිහට ඔක්කොම කරන්න බැරි වෙයි. පෙට්‍රල් රටට ගේන්න බැරි නම් මුදල් නැත්තම් මොකද්ද කරන්නේ? අපි ඊළඟට හැඩගැස්සෙන්න ඕනේ. අපිට කරන්න පුළුවන් විදිහට. ඒ නිසා දරුවන්වත් ඒ විදිහට හැඩගස්සන්න වෙනවා. ඒ නිසා පුළුවන් තරම් බලන්න ඊළඟට අපි ඉල්ලීමක් කරා විදුහල්පතිතුමන්ලගෙන් හොස්ටල් අරින්න කියලා. මොකද දැන් උදාහරණයක් කොළඹ ප්‍රසිද්ධ පාසලකට ශිෂ්‍යත්වයෙන් ඇවිල්ලා තියෙනවා නම් විභාගෙට. එයා ඉන්නේ රත්නපුරේ නම් දිනපතා රත්නපුරේ ඉඳලා විභාගෙට එන්න බෑ. හොස්ටල් තියෙනවා නම් ඉස්කෝලේ හොස්ටල් ඇරලා දෙන්න. නේවාසිකාගාර දෙන්න දරුවන්ට අනිවාර්යෙන් විදුහල්පතිතුමන්ලා තුමියන්ලා ඒ කටයුත්ත කරනවා. එතකොට ඒගොල්ලෝ හොස්ටල් එකේ නතර වෙන්න ඇවිල්ලා. එතකොට ඒ ළමයින්ට එහෙම පුළුවන් විභාගයට යන්න. ඒ වගේම නෑ ගෙදරක් තියෙනවා නම් දැන් හුඟක් දුර නම් ඉන්නේ නෑ ගෙදරක් හරි හිතවත් කෙනෙක් ගෙදරක් හරි තියෙනවා නම් මම දන්නවා සමහර අම්මලා මේ දවස්වලත් සමහර අම්මලා තාත්තලා දරුවත් එක්ක ළඟ විභාග මධ්‍යස්ථාන තැනකට නතර වෙලා ඉන්නවා. ඒ ඉන්නේ දරුවට විභාගය කරන්න. මොකද අපි උපරිමයේ දරුවට කරන්න ඕන නිසා. ඒ නිසා ඒ වගේ. ඉතින් මං හිතන්නේ මේ වෙලාවේ ඒ පාරිභෝගික සේවා අධිකාරිය අත්‍යවශ්‍ය සේවා කොමසාරි ජෙනරාල්තුමා ශ්‍රී ලංගම දුම්රිය දෙපාර්තමේන්තුව දෙපාර්තමේන්තුවත් කිව්වා පුළුවන් තරම් අර දුම්රිය ෂෙඩියුල් එක 8 වෙනකොට ගමනාන්තයට යන්න. බදුල්ල යන ඒවා නෙමෙයි මං කියන්නේ ළඟ දුවන කෝච්චි ඒ විදිහට ලෑස්ති කරන්නම් කියන එක. ඒ වගේම ගැමුණු විජේරත්න මහත්මයා ඊයේ ගුවන්විදුලි සංස්ථාවේ අපේ සාකච්ඡාවට එතුමා සම්බන්ධ වුණා. එතුමා කිව්වා පෞද්ගලික බස් රථ උපරිම සේවාවක් විභාගය ආරම්භ වෙන වෙලාවට ලබා දෙනවා කියලා එතුමත් පොරොන්දු වුණා. මේ සියලු දෙනා උදව් කරනවා දරුවන්ට. ඒ නිසා දරුවෝ විශේෂයෙන් දෙමව්පියෝ ඒ ගැන සොයා බලලා බස් එකේ බස් පිටත් වෙන වේලාවල් සොයා බලලා දරුවා හරියට බස් එකට පෙට්‍රල් නැත්තම් බයික් එක යන්න බෑනේ, කාර් එක එලවන්න බෑනේ. දැන් ඊළඟ විකල්පය මොකද්ද? පොදු ප්‍රවාහනය. ඒ නිසා පොදු ප්‍රවාහනය උපයෝගී කරගන්න පයින් යන්න පුළුවන් තරම් නම් පයින් එක්කන් යන දරුවෝ විභාගෙට. ඔව්. එතකොට දරුවන්ට බය වෙන්නට දෙයක් නැහැ. සාකච්ඡා ගොඩක් සිදු වෙමින් පවතිනවා. හොඳම දේ ඔබට දෙන්නට ලංකාවේ විවිධ ප්‍රමුඛ පෙළේ ආයතන සාකච්ඡා කරමින් ඉන්න නිසා බය වෙන්නට දෙයක් නැහැ. 23 වෙනිදා එපමණක් නෙවෙයි යන්නට සූදානම්. තව එක සමා වෙන්න. එපමණක් නෙවෙයි මම මහජනතා අපේ සහෝදර කියන්නේ වැඩිහිටියන් රටේ වැඩිහිටියන් කාර්මිකව ආයෝජනයක් කරනවා. දරුවෙක් දැක්කොත් විභාග ශාලාවට යන්න බැරුව පාරේ ලතවිලතවි ඉන්නවා. ඔබේ වාහනේට පුතා උදෝ නග ගන්න ආරක්ෂිතව. හැබැයි වැරදි විදිහට නෙවෙයි අම්මලා තාත්තලා උදේ යන්න දරුවත් එක්ක ඒ අම්මත් එක්ක තාත්තත් එක්ක නග ගන්න. මොකද වෙන
අපි සමහර වෙලාවට වැරදි සිදුවීමුත් වෙනවනේ. ඒ නිසා එහෙම වැඩිහිටියත් එක්ක ඉන්නකොට බය නැතුව නග ගන්න තනියෙන් යනකොට පොඩ්ඩක් බලන්න ඕන නගින්නේ මොකක්ද වාහනේ කවුද මේ කියන එක. ඒ වුණාට වැඩිහිටි අපි කියමු මහත්මයෙක් සහ මහත්මියක් කාර් එකේ වැඩට යනවා, කාර් එකේ පිටිපස්ස සීට් එක ගිහලා තියෙනවා. දරුවෙක් ඉන්නවා විභාගයට යන. ඉතින් මේ හිස් සීට් එකක් ගෙනියනවට වඩා අර දරුවා ගෙනියන එක ලොකු පිනක් තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයට ආශිර්වාදයක් වෙනවා. ඒ නිසා උදව් කරන්න ඕනම කෙනෙක් දැක්කොත් දරුවෙක් දැක්කොත් හොඳ හිතින් කියන්නේ අර යහපත් සිතුවිල්ලෙන් ඒ උදව්ව කරා. සමාජයක් අප එකතුනොත් මේ අරබුද වලින් ගොඩ එන එක මහා ලොකු දෙයක් අමාරු දෙයක් නෙමෙයි කියලා අපිත් විශ්වාස කරනවා. දැන් ඊළඟ ප්‍රශ්නේ තමයි විභාග කොමසාරිස් ජෙනරාල්තුමනි දැන් මේ මාසේ 23 වෙනිදා මේ දරු පිරිස සාමාන්‍ය පෙළ විභාගයේ ලියනවා. දැන් මේ පිරිස උසස් පෙළ පන්තියේ දවසක ඉක්මනින්ම වාඩි වෙන්නට ඕනි. මේ ලියන පිරිසට ප්‍රතිඵල එන්නේ මාස කීයක් ගත වෙයිද? දැන් ප්‍රතිඵල එන දවස් පිළිබඳව දරුවන්ට ලොකු ප්‍රශ්නාර්ථ තියෙනවා. අපි මම කොටසින් කොටස මේ ප්‍රශ්න ටික යොමු කරන්නම්. පළවෙනි ප්‍රශ්නය මේ මාසේ 23 වෙනිදා අපොස සාමාන්‍ය පෙළ විභාගය ලියන මේ ළඟම ලියන පිරිසට විභාගය ලියලා ප්‍රතිඵල ගන්න කොච්චර කාලයක් බලන් ඉන්න වෙයිද? ඒ ප්‍රතිඵල දෙන එක ගැන ප්‍රතිඵල නිකුත් කිරීම පිළිබඳව කතා කරන්න ඉස්සෙල්ලා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වර්තමාන තත්ත්වය ගැන පොඩ්ඩක් අර වටාපිටාව පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ, දැනගන්න ඕනේ සමාජයේ. මොකද හේතුව මම ඉස්සෙල්ලත් කිව්වා වගේ වෙනදා දෙසැම්බර් විභාගෙ තියුවම ආය අගෝස්තුවට පස්සේ ආය දෙසැම්බර්. දැන් මෙවර එහෙම නෙමෙයි. මේ විභාග මැද විභාග. ඒ නිසා එක දැන් අපි දැන් O level A level ප්‍රතිඵල දෙන්න විදිහක් නැතුව අපි ඉන්නේ. මොකද ප්‍රැක්ටිකල් විභාග ටික සංවිධානය කරගන්න බැරි නිසා. ඇයි ප්‍රැක්ටිකල් විභාගය සංවිධානය කරගන්න බැරි? ප්‍රශ්න පත්‍ර රාශියක් මුද්‍රණය කරන්න තියෙනවා ටෙක්නොලොජි විෂයන් වලට. ඒතර ප්‍රශ්න පත්‍රය දැන් මුද්‍රණය කරගන්න බැරි. O level ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කරනවා. ඒතර කාර්ය මණ්ඩල දැන් O level විභාගයට සම්බන්ධ වෙනවා, ප්‍රැක්ටිකල් වලට සම්බන්ධ නැහැ. ඒ නිසා දැන් මේ O level එක යොරුනහම තමයි ඒ ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කරගන්න වෙන්නේ. ඒතර ඒ ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කරගෙන තමයි ප්‍රැක්ටිකල්ස් ටික තියන්න වෙන්නේ. ප්‍රැක්ටිකල්ස් ටික ආවම තමයි A level ප්‍රතිඵල දෙන්නේ. අනිත් උදාහරණ මම මේ O level උත් සාමාන්‍යයෙන් අපි කරන්නේ දෙසැම්බර් තියුවම සිංහල අවුරුද්දට අප්‍රේල් නිවාඩු දෙන දවසට තමයි ප්‍රතිඵල දෙන්නේ. ඒ කියන්නේ බොහෝ විට දෙසැම්බර් ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් මාස 4ක් පමණ සාමාන්‍යයෙන් යනවා. විභාග කොමසාරිස්තුමා අවුරුදු තෑග්ග දෙනවා කියලා සාමාන්‍ය කියන දරුවෝ ඒක හරි. අවුරුදු කන්න හෝ බැරි වෙන්න හෝ කියොත් කියනවනේ. ඉතින් ඒ අනුව මාස 4ක් සාමාන්‍ය 3මාරක් 4ක් සාමාන්‍ය තත්ත්වයට යටතේ තිබුණොත් යනවා මාස කාලය. දැන් මේක සාමාන්‍ය තත්ත්වයට යටතේ නෙමෙයි තියෙන්නේ. නමුත් අපි උත්සාහ කරනවා ඒ එදා තිබුණු කාලයට සමාන කාලයකින් ප්‍රතිඵල දෙන්න අප සාමාන්‍ය පෙළ විභාග. සැප්තැම්බර් මාසයේ වෙද්දි වගේ. ඔව් මෙහෙම එකපාරට කියන මොකද මේ තත්ත්වය දැන් ලයිට් මට එකපාරට කියන්න බෑ. රටේ තත්ත්වය ගැන අපි ඒ තව පැත්තක් කියන්න ඕන. රට සාමාන්‍යකරණය තියෙන්න ඕන. අපේ නිලධාරීන්ට වැඩට එන්න පුළුවන් වෙන්න ඕන. විදුලි අර්බුද නැති වෙන්න ඕන. ආර්ථික අර්බුද ප්‍රශ්න තියෙනකොට නැත්නම් වෙනත් මොනවා හරි ගැටලු තියෙනවා නම් සමහරට කියන්න බෑනේ දැන් අත්‍යවශ්‍ය සේවා පමණක් තියන අය ගෙන්නන්න කියනකොට ඒ වගේ ගැටලු ආවම පොඩ්ඩක් ඉතින් අර අපේ කාර්යක්ෂමතාවය ටිකක් අර වෙනදා වගේ තියෙන්නේ නැහැ. නමුත් සාරාංශගත කරන්න කොමසාරිස්තුමනි සාමාන්‍ය තත්ත්වයට තිබ්බොත් විදුලිය සපන් නැතුව තිබ්බොත් මාස 4කින් ප්‍රතිඵල ටික ගන්න පුළුවන්. විදුලිය නෙමෙයි මොන කිසිම රට සාමාන්‍යකරණය වුණොත් මාස 4කින් සාමාන්‍ය වෙනදා දුන්නේ මාස 4කින්නේ. එහෙම පුළුවන්. හැබැයි මේ පොරොන්දුව ගලේ කිටුව වගේ වෙන්න බෑ. මොකද අපිට අවිනිශ්චිතයි සියල්ල. සාධක ටික ක්‍රියාත්මක වුණොත් ප්‍රතිපරිම උත්සාහ දරන්නේ දරුවන්ගේ පැත්තෙන් දෙන්න තමයි. මොකද දරුවන්ට මේක ඉක්මනට දෙන එක තමයි අපේ වගකීම යුතුකම. ඊළඟ ප්‍රශ්නේ දැන් අපස උසස් පෙළ විභාගය ලියලා පෙබරවාරි මාසයේ දරු පිරිසක් බලාගෙන ඉන්නවා කවද්ද ප්‍රතිඵල එන්න කියලා. ඔවුන් බලාගෙන ඉන්න අතර වාරයේ මේ ඔක්තෝබර් මාසේ 17 වෙනි සඳුදා උන්ට නැවතත් උසස් පෙළ විභාගයක් එනවා. කවද්ද පෙබරවාරි මාස උසස් පෙළ විභාග ලිව්ව දරුවන්ට ප්‍රතිඵල එන්නේ? අපේ වැඩසටහනත් බලාගෙන නැති, සමාජ මාධ්‍ය ඔස්සේ බලාගෙන නැති දරුවා අපේ නෑ ඔබ කතා කරන දේ හරි. මොකද දරුවෝ වෙනුවෙන් අපි මේ ඔක්කොම කරන්නේ. සාමාන්‍යයෙන් මේ අභියෝගයක් විභාග දෙපාර්තමේන්තුවේ තියෙන්නේ. විභාග දෙපාර්තමේන්තුවේ තියෙන කාර්ය වෙනම කවදාවත් නැති විදිහට තමයි මේ විභාග කොමසාරිස් ජෙනරාල්ට සහ විභාග දෙපාර්තමේන්තුවේ තියෙන අභියෝගය. මොකද සියල්ල සර්ව සම්පූර්ණ නෑ. සියලු දේ ගැටලු. අද කඩදාසි බණ්ඩල් එකක් ගත්ත 2500ට තව දවස් දෙකකින් 15000. එහෙම ආර්ථික ප්‍රශ්න ගැටලු තියෙනවා දෙපාර්තමේන්තුවක් වශයෙන් වුණත්. නමුත් රජයේ උපරිම සහාය අපිට ලබා දුන්න සියලු දේට. එතකොට ඒ ගැටලු ඔක්කොම මට මෙතන කතා කරන්න බෑ. නමුත් මම එකක් කියන්න ඕනේ. සාමාන්‍යයෙන් A level ප්‍රතිඵලය දෙන්නේ අගෝස්තු තියුවාම දෙසැම්බර් නිවාඩුවට පෙර. දෙසැම්බර් නිවාඩුව. ඔව්. එතකොට මාස 4ක් සාමාන්‍ය තත්ත්වයට ගියා.
එතකොට මේ සාමාන්‍ය තත්ත්වයට තුන තමයි දෙසැම්බර් මාස. දැන් නමුත් අපිට විභාගයක් ඇතුළේ විභාගයක් නේ. දැන් අගෝස්තු සහ දෙසැම්බර් අතර පාසල් විභාග කිසිවක් නැහැ. නමුත් අපිට දැන් අගෝස්තු සහ දෙසැම්බර් අතර අපසල සාමාන්‍ය විභාග තියෙනවා. ඒතර පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව කියන්නේ එක බ්‍රාන්ච් එකක්. විභාගය ආරම්භ කරන්නෙත් ඒගොල්ලෝ, ප්‍රතිඵල දෙන වැඩේ කරන්නෙත් ඒගොල්ලෝ. මොකද මම ඒ ශාඛාවේ අවුරුදු 8ක් සේවය කරා යුද සමයේ 2009 වෙනකම්. මම දන්නවා ඒ ශාඛාවට දරන්න පුළුවන් වැඩ ප්‍රමාණය. නමුත් මේ වෙලාවේ මේ දරන්න බැරි වැඩ ප්‍රමාණය නිලධාරීන් වැඩි වෙලා නැහැ විභාග දෙපාර්තමේන්තුවේ. ශාඛා වැඩි වෙලා නැහැ. එතකොට මේ ඉන්න නිලධාරීන් මේ ශාඛා තමයි මේ විභාග වැඩි වුණත් ක්‍රියාත්මක වෙන්නේ මේ නිලධාරීන් පිරිස. ඒකට කොමසාරිස්තුමනි සරලවම කිව්වොත් අර මාසේ 4 කාල සීමාව මේකට ඇප්ලයි කරන්න බැරිද උසස් පෙළ විභාගයට? අපිට අපේ ටාගට් එක කොහොම හරි ජූලි මාසේ මාස 4 කාලේ තමයි ජුනිද ජුලයි ජූනි දෙන්න බෑ ජුලයි වල ඔන්න ප්‍රතිඵල එනවා දෙන්න කියලා තමයි සූදානම්. සහායක් දරනවා. එතකොට විභාග ඒකටත් අපි කියනවා. ඒකටත් කියන්න ඕනේ. මේක මේ ගලේ කෙටුවා වගේ නෙමෙයි. අර සාධක ටික තිබ්බොත් දෙන්න පුළුවන්. ඔව් මට මොකද මට පාලනය කරන්න බැරි සාධක ගොඩක් තියෙනවා. එතකොට ඊළඟ ප්‍රශ්නේ තමයි කොමසාරිස්තුමනි අපි හිතමු හරි ජූලි 1 වෙනිදා ප්‍රතිඵල එනවා කියලා. නෑ 1 වෙනිදා අපි 15 කියමු. එහෙටත් නෑ මෙහෙටත් නෑ මාස දින 30ක් තියෙනවා. දිනේ කියන්නේ නෑ මම. හරි අපි ආසන්න වශයෙන් මම කියන්නම් 15 වෙනිදා ප්‍රතිඵල එනවා කියලා ජූලි මාසේ. ඔයා කියන්නේ. මම කියන්නේ ජූලි 15 වෙනිදා මැද එහෙටත් නෑ මෙහෙටත් නෑ මැද ප්‍රතිඵල එනවා. එතකොට නැවතත් ඔක්තෝබර් මාසේ 17 වෙනිදා ආය උසස් පෙළ විභාගයක් එනවා දරුවන්ට. අපි හිතමු සෙකන්ඩ් ෂයි කරපු දරුවෙක් ඉන්නවා, තර්ඩ් ෂයි කරපු දරුවෙක් ඉන්නවා. තවත් ෂයි එකක් කරන්න ඔවුන්ට සූදානම් වෙන්න ඕනි. හැබැයි වෙනදා ඔවුන්ට දෙසැම්බර් ප්‍රතිඵල ආපුවම අගෝස්තු වෙනකම් මාස 6ක කාල සීමාවක් තිබ්බා. 6ක පමණ කාල සීමාවක් තිබ්බා. හැබැයි අද ඒ දරුවන්ට ඒ අවස්ථාව නැති වෙලා තියෙනවනේ. අසාධාරණයක් නෙමෙයිද? අපිට ඔය ගැන හරියටම මට කියන්න බෑ. මොකද මේම අවුරුදු තියන්න ඕන කියලා නිගමනයක් තියෙනවා. 17 තියෙනවා කියලා ප්‍රකාශයක් කරලා තියෙනවා. වෙනස් වෙන්න පුළුවන්. මට ඒක කියන්න බෑ. මොකද තියෙන තත්ත්වයන් යටතේ දැන් ඔයා කියන තත්ත්වයන් යටතේ සහ වට රටේ තියෙන තත්ත්වයන් යටතේ සමහර දරුවන්ගේ ඉල්ලීම් සලකා බලන්න ඉඩ තියෙනවා. නමුත් අපි සූදානම් වෙනවා ඔක්තෝබර් 14 තියන්න. ඒකට අසාධාරණයක් වෙන්නේ නැද්ද කොමසාරිස්තුමනි? දැන් වෙනදාට දෙසැම්බර් වල ප්‍රතිඵල වෙලා ජනවාරි සියල්ල සර්ව සම්පූර්ණ වෙලාවක් නෙවෙයි මේ පරිසරයේ සියලුම තැන්වල ගැටලු තියෙනවා. ඒතර මේ ගැටලුත් එක්ක ළමයන්ගේ කාලය පිළිබඳව සහ ළමයා දැන් මොකද ළමයා දැන් මේ A level ප්‍රතිඵලෙත් දැන් අපෙන් ඉල්ලනවා. දැන් ඉල්ලන්නේ මොකද? විදේශ විශ්වවිද්‍යාලයට යන්න, වෙනත් පාඨමාලා හදාරන්න, දරුවන්ගේ වයස යනවා. ඒතර අපිට එහෙම කිය අපි කාලයමදී ළමයි මොකද කරන්න ඕන දරුවෝ මේ වෙලාවේ ඔක්තෝබර් තියෙනවා කියලා දැන් සූදානම් වීමම තමයි හරි. විභාගෙ ලියලා වුණත් දැන් ගෙදර නිකන් නම් ඉන්නේ. දැන් සූදානම් වෙන්න විභාගෙට ඔක්තෝබර් මාසේ තියෙනවා කියලා හිතාගෙන. සූදානම් වෙන්න. මොකද මේ කල් දානවා කියලා හිතාගෙන හිටියොත් අපිම තමයි පරාද වෙන්නේ. කල් දාන්නේ නැහැ. විභාගය ඔක්තෝබර් මාසේ පැවැත්වේ. ඒ නිසා මම පාඩම් කරන්න ඕනේ. අන්නේ විදිහට අපි හිතන්නේ. මේ මොකද ජීවිතේ කල් දාන්න බෑනේ. මේ ජීවිතේ කල් දාන්න අපි මරණය කරා ලං වෙනවා. එතකොට අපි අවුරුදු 50 ගත වෙනවන් පස්සේ අපිට ඊට පස්සේ 50න් පස්සේ ලොකු ටාගට් එකකට ජීවිතේ යන්න බෑ. තරුණ කාලේ තමයි යන්න ඕනේ. ඒ නිසා තරුණ කාලේ ඒ අධ්‍යාපන සුසුකම් ටික ගන්න ඕනේ. ඒ ගන්න නම් අපි රජයක් මේ නිලධාරීන් වශයෙන් අපි බලන්න ඕනේ උපරිම කෙටි කාලයකින් ඒ විභාග ටික පවත්වලා දරුවව ඉස්සරහට දාන්න. ඔක්තෝබර් මාසේ පවත්වන්න හේතුව දරුවාගේ වටිනා තරුණ කාලය අපතේ යවීමේ යවන්නේ නැතුව කොහොමද ඉක්මනට විභාගෙ තියලා ඊළඟ අවස්ථාවට දාන්න. ඒ නිසා මේ වෙලාවේ වෙනදත් තිබුණු සියලුම සනසිරිදායක කරුණු කාරණා ඒ විදිහටම නෑ. අභියෝග මැද තියෙන්නේ. අභියෝගයක් විදිහට සලකලා ජීවත් වීම තමයි අපේ වගකීම. ඔව්. අපි කෙටි විරාමයකට යන්නට ඕනි. කතා කරන්නට කාරණා ගොඩක් තියෙනවා. මම විරාමයට යන්නට පෙර ආතුව ඉක්මනින් අපි මේ කතා කරපු කාරණා ටික සාරාංශගත කරොත් සාමාන්‍යයෙන් විභාගයක් ලියලා ප්‍රතිඵලයක් එන්න මාස 4ක කාල සීමාවක් ගත වෙනවා. එතකොට මැයි මාසේ 23 වෙනිදා අපේ දරුවා සාමාන්‍ය පෙළ විභාගය ලියනවා. විභාග කොමසාරිස් ජෙනරාල්තුමා සඳහන් කරපු ආකාරයටම රට සාමාන්‍යකරණය වුණොත් ප්‍රතිඵල දෙන්නට ඕනි වටපිටාව සකස් වුණොත් මාස 4කින් ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්. ඒ වගේම අපේ දරුවෝ අහනවා කවද්ද පෙබරවාරි විභාගය ලිව්වා ඒ ප්‍රතිඵල එන්නේ කවද්ද කියලා. රට සාමාන්‍ය තත්ත්වයේ යටතේ ක්‍රියාත්මක වුණොත් සාමාන්‍යකරණය වුණොත් ජූලි මාසදී ප්‍රතිඵල ලබා දීමේ හැකියාවක් ප්‍රතිඵල ලබා දෙන්නට මෙන්න විභාග කොමිසම උත්සාහ දරනවා. මේ තමයි දැනට කතාවේ සාරාංශය. තව කතා කරන්නට දේවල් බොහෝ තියෙනවා. ඊට පෙර ආතෝ සූදානම් බොහොම කෙටි විරාමයකට අපි යන්නට.
ඔබ නැවතත් ටෝක් 24 සජීවී වැඩසටහන සමගින් අපි කතා කරමින් ඉන්නේ අපේ වැඩසටහන අවසාන භාගයට ළඟා වෙනවා. අපි කතා කරමින් ඉන්නේ විභාග ක්‍රමය සහ ඉදිරියේදී පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගය, ඔක්තෝබර් වල ඒමට නියමිත ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය සහ දරුවන්ගේ අනාගතය පිළිබඳවයි අපි කතා කරන්නේ. දැන් විභාග කොමසාරිස්තුමනි, අපි මේ වෙනකොට අපි සාකච්ඡාව ගෙන ආවා විභාග තියන්නට පිච්චක ලෑස්ති බොහෝ දේවල් සකස් වෙලා තියෙන්නේ. නමුත් විභාග අපේක්ෂකයෝ මේ බැට් කරන්න යන දරුවොත් මේකට හොඳ මානසික සූදානමකුත් තියෙන්නට ඕනේ නේද? විභාග පිට විභාග එනවා. පෙබරවාරි මාසේ උසස් පෙළ විභාග ලියනවා. තාම ප්‍රතිඵල ඇවිල්ලා නැහැ. ජූලි මාසේ ප්‍රතිඵල ආවොත් ප්‍රතිඵල මදි නම් තව ෂයි එකකට යන්න ඕනි. තව ෂයි එකකට යන්නත් මට එච්චර කාලයක් නැහැ. මාස දෙකකින් තුනකින් මම ඔක්තෝබර් මාසේ විභාගයට යන්නට ඕනි. ගැටලු රාශියක් තියෙනවා දරුවන්ට. ඒ අස්සෙන් ඒ හැම දෙයකටම වඩා උඩින් එනවා මට විභාග ශාලාවට යන්න බස් එක තියෙයිද, ඉන්ධන නැති වෙයිද, මේ ප්‍රශ්න ටික උඩින් එනවා. අපි කතා කරා සාකච්ඡා මට්ටමේ තියෙනවා විසඳුම්. කායිකව බොහෝ දේවල් සකස් වෙලා තියෙනවා. භෞතිකව හරි. නමුත් මානසිකව දරුවන්ට මේක ප්‍රශ්නයක් නේද? ඇත්තරම මම අවුරුදු 23 දී ගුරුවරයෙක්, අවුරුදු 27 දී නියෝජ්‍ය විදුහල්පතිවරයෙක්, අවුරුදු 28 දී විදුහල්පතිවරයෙක්, පස්සර මධ්‍ය මහාවිද්‍යාලයේ පස්සර මධ්‍ය මහාවිද්‍යාලයේ සත්ව විද්‍යා ගුරුවරයා, හංවල රාජසිංහ මධ්‍ය මහාවිද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති අවුරුදු 27 දී, අවුරුදු 28 දී පාදුක්ක සිරිපීරතන මධ්‍ය මහාවිද්‍යාලයේ විදුහල්පති, එතකොට කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති, ඊට පස්සේ මහානාම විද්‍යාලයේ විදුහල්පති. දරුවෝ එක්ක මං ජීවත් වෙලා තිනවා. මේ දුවල පුතාලට අද හම්බ වෙලා තියෙන අද මේ අභියෝගය ජීවිතේ අපි කවදාවත් නොදුටු අභියෝගයක්. හැබැයි පුතාලා ශක්තිමත් වෙන්න ඕනේ. මේවා තමයි අපේ ජීවිතය ශක්තිමත් කරන අභියෝග. අපි මේවට පරාද වුණොත්, අපි මේවට හැංගුණොත් අපිට ඉදිරියට යන්න බෑ. මේවා අභියෝගයක් කොට සලක ගන්න ඕනේ. ඔබ තමයි අනාගතේ රට බාර ගන්න, මේ රට දියුණු කරන කණ්ඩායම ඔබ කියලා හිතා ගන්න. මොකද මේ රට ආර්ථික වශයෙන් විශාල ප්‍රපාතයක වැටලා තියෙන වෙලාවක ඔබ ජයග්‍රහණය මාවත මේ යන්න හදන්නේ. ඔබ පඩියක් තියන්න හදන්නේ. ඔබ ඒ අදිෂ්ඨානයත් එක්ක තමයි ඔබ ඉන්නේ. ඔබ හිතුවොත් අනේ අපිට මෙහෙම වෙලා, අපි මෙහෙම අපිට කරදර, අපේ දෙමව්පියන්ට කරදර, ආර්ථික ප්‍රශ්න, ලයිට් නැහැ, වතුර නැහැ. ඕවා හිතුවොත් අපි පරාදයි පුතා. අපි මේ වෙලාවේ අපේ රත්තරන් දුවල පුතාලගෙන් ඉල්ලා සිටින්නේ මේ අභියෝගයේ ගන්න ශක්තිමත් ලේවලට ඇඟට අරගෙන යන්න ඉදිරියට. ඔබට පුළුවන්. ඔබ හොඳ පුරුෂයෙක් විදිහට, ඔබ හොඳ කාන්තාවක් විදිහට ඔබ මේ රටේ නායකත්වය ගන්න පටන් ගන්න අවස්ථාව තමයි මේ පඩිපෙළ. හැබැයි ඔබට සියල්ල සර්ව සම්පූර්ණව ලැබිලා නැහැ. සියල්ල සර්ව සම්පූර්ණ ලැබුණ අය දිනලත් නැහැ. ඔබ තමයි දිනන්නේ. මොකද ගැටලු තියෙනකොට අපිට මේ අභියෝග එනකොට අපි තව ශක්තිමත් වෙනවා. අපි බිත්තියට හේතු වෙලා ඉන්නකොට අපි බිත්තිය කඩාගෙන හරි යන්න හදනවා. අපි බිත්තියට හේතු වෙලා ඉන්නේ රත්තරන් පුතේ දුවේ. බය වෙන්න එපා. බිත්තිය කඩාගෙන හරි අපි යමු. ඔබට යන්න පුළුවන්. ඔබ ඉතාම මහන්සිලා වැඩ කරන්න. කැපවීමෙන් වැඩ කරන්න. ඔබ දිනනවා. විභාග කොමසාරිස් ජෙනරාල්තුමනි, අපි කතා කරමු විභාග ප්‍රතිසංස්කරණ පිළිබඳව කතා කරන්නට ඕනීට පෙර ආතුව සාමාන්‍ය අපේ අධ්‍යාපනය කියලා හඳුන්වන්නේ. ඔබතුමා වැඩිපුරම කාලයක් දරුවොත් එක්ක ගත කරලා තියෙනවා. අධ්‍යාපනය පිළිබඳව ඔබතුමා දන්නවා. දැනුම, ආකල්ප, කුසලතා මේ ත්‍රිත්වයම තියෙන්නට ඕනි මම දන්න තරමින් අධ්‍යාපනය ඇතුලේ. දැන් අපි මේ ක්‍රියාත්මක වන විභාග ක්‍රම ඇතුලේ අපිට එක විභාගයක් ඉවරුණා. ඊට පස්සේ අපි ටක් ගාලා දුවලා තව විභාගයකට යනවා. ටක් ගාලා එකේ ප්‍රතිඵල ටික දෙනවා. දරුවෝ ඊළඟට ඉක්මනින්ම තව පන්තියකට යනවා. දැනුම හම්බ වෙනවා වෙන්නට පුළුවන් යම් තාක් දුරකට. හැබැයි ආකල්ප සහ කුසලතා කියන තැන්වලදී අපි අර්බුදයකට ලක් වෙනව නේද? සහ මේ අර්බුදය අපේ රටේ අනාගතයට ලොකු බලපෑමක් කරන්න නැති වෙයිද? බලපෑමක් කරලා තියෙන දැනටමත්. මොකද මේ විභාග ක්‍රමයේ කියන මම විභාග කොමසාරිස් ජෙනරාල් තමයි. සමා වෙන්න ඕනේ මම මේ කතා කියනවට. නමුත් අපි මේ මම කතා කරන්නේ ගුරුවරයෙක් සහ අධ්‍යාපන වෘත්තිකයෙක් විදිහට කතා කරන්නේ. විභාග කොමසාරිස් ජෙනරාල් හැටියට නෙමෙයි. මොකද විභාග වලින්ම දරුවන්ගේ දක්ෂතාවම අයින්න බෑ. දරුවගේ කුසලතාවයන් රාශියක් තියෙනවා. මේක පෑනින් පැන්සලෙන් කඩදාසියෙන් අයින්න බෑ. ඉතින් එතකොට අපිට ඇයි ඩොලර්ස් නැති උනේ? අපිට ඇයි යුරෝ නැති උනේ? අපේ සංස්කෘතිය හැදිලා නැහැ ව්‍යවසායකයෙක් වෙන්න. අපේ අධ්‍යාපන සංස්කෘතිය හැදිලා නැහැ නව නිපැයුමක් කළ නිෂ්පාදකයෙක් වෙන්න. නැත්තම් නිෂ්පාදකයෙක් වෙන්න පිටරටට යමක් අලෙවි කියලා ඩොලර්ස් ටිකක් හොයන්න. එහෙම හැදිලා නැහැ. අපි හදන්න උත්සාහ දරලත් නැහැ. නමුත් අධ්‍යාපනයෙන් ඈත් වෙලා ඒකෙන් පිට පැනලා හිතපු අය සමහර අය ඉන්නවා ඩොලර්ස් හොයන කෝටිපතියෝ. එහෙම දරුවෝ ඕන තරම් ඉන්නවා. ඒ නිසා අපි මං හිතනවා දැන් වෙනස්ව හිතන්න ඕන කාලයක් ඇවිල්ලා තියෙනවා. විභාගම නෙමේ ජීවිතේ. මොකද අපි විභාග වලින් හදන්නේ සේවාවන් සපයන අය. මේ අපි වගේ අය විදුහල්පති ශ්‍රේණිය දහරියෙන්
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා නිලධාරීන් නැත්නම් වෛද්‍යවරු නැත්නම් ඉංජිනේරුවරු මේවා සේවා සපයන්න. සේවා සපයන්නම නෙමෙයි රටකට ඕනේ. රටකට ඕනේ නිෂ්පාදකයෝ. රටකට ඕනේ ව්‍යවසායකයෝ. රටකට ඕනේ ඩොලර් විදේශ විනිමය උපයන්න. මෙන්න මේ සංස්කෘතියට ජනමාධ්‍ය ආයතන ඒ වගේම පාසල් විභාග මේ අපේ අධ්‍යාපන ක්‍රමය රටේ සමස්ත සමාජයම දැන් අපි මේ බිත්තියට හේතුලා ඉන්න වෙලාවේ දරුවන්ට දෙන්න ඕන පණිවිඩය තමයි නිතරම ඔබ ව්‍යවසායකෙක් වේයම් පුතේ දුවේ කියන එක. ඒක නිතරම දෙන්න ඕන. දැන් ජනමාධ්‍ය ආයතන වලින් ඔබගේ ජනමාධ්‍ය ආයතනෙන් උනත් ඔබ නිතරම ධෛර්යම මොටිවේට් කරන්න ඕන පුතාලව දුවලව. ඔබ මේ වගේ කෙනෙක් වෙන්න ඕන කියලා. සමස්ත සමාජයේ මේ ගමන යන්න ඕන දැන්. එහෙම වුණොත් අපිට ජපානයේ කොරියාව ඒ චීනය වගේ දියුණු වෙන රටක් වෙන්න පුළුවන්. නැත්නම් අපි පාරිභෝගික පිරිසක් බවට පත් වෙලා අපි ඔක්කොම පිට රටින් හරි ගෙනහැල්ලා කාලා ඇඳලා ඉන්න ජාතියක් බවට පත් වුණා. එහෙම පත් වීම තුළ අපිට ඒක දරා ගන්න බැරි වුණා. මේ සමස්තය බැලුවාම. ඒ නිසා අපි ඒ විවෘත ක්‍රමය තුළ පිටරට දේවල්ට අබ්බැහි වුණා තියෙන විදේශීය. නමුත් අපි හොයන ක්‍රමයක් අපි දරුවන්ටවත් කියා දීලා නැහැ. ඒ නිසා අනාගතයේ අනිවාර්යයෙන් මේ විභාග ක්‍රමය වෙනස් වෙලා දක්ෂතාවයේ පන්ති කාමරයේදී මනින ක්‍රමවේදයක් ඇවිල්ලා එයින් 50% විභාගයෙන් කරාට කමක් නැහැ. ඉතුරු 50% පන්ති කාමරයේ දක්ෂ පුතෙක් නම් එයා නිර්මාණකරුවෙක් නම් එයා සර්කිට් එකක් හදලා අලුත් දෙයක් හදලා තියෙනවනම් ඒවට ලකුණු දෙන්න ඕන. එයා රොබෝ කෙනෙක් හදලා තියෙනවා ඒවා විභාගයට ලකුණු දෙන්න ඕන. ඒ විතරක් නෙමෙයි. මේ දරුවන්ගේ නිර්මාණ ටික එකතු කරලා නව නිපැයුම් සමිති සමාගම් හදලා ඒවට ණය ආධාර දීලා ඒක දියුණු කරලා ඒ අය ඒ ලෙවල් නැති වුණත් ඒ අය විශ්වවිද්‍යාලයවල ඒවා තව දියුණු කරන්න ඉඩ දීලා පිටරට සමිති මේ ආයතනත් එක්ක කතා කරලා මේක පිටරට අලෙවි කරන්න දක්වා අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නට ඕනේ. එහෙමද? ඒක දැන් අනාගතයේ එහෙම සැලැස්මක් තියෙනවා. ඉතින් ඔබතුමාට පුළුවන් අපේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ඉන්න ආචාර්ය සේදර ලේකම්තුමා රාජ්‍ය ලේකම්තුමා පුළුවන් නම් කැඳවලා පොඩ්ඩක් තවදුරටත් සාකච්ඡා ඒ ක්‍රමයේ වෙනස් ඒ විදිහේ ක්‍රමයක් හැදෙන්නම ඕනේ. අනිවාර්යයෙන් අපේ එතුමාවත් අපේ ඉදිරි ටෝක් 24 වැඩසටහනකින් එසකවම සම්බන්ධ කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කතා කරන්නට ඕනි විභාග කොමසාරිස් ජෙනරාල් තුමනි. දැන් අපි මේ හැමදේම අපිට මුහුණ දීලා තියෙන කාලෙත් එක්කනේ. අපි කාලෙත් එක්ක තමයි මේක දුවන්නේ. අපිට කොවිඩ් වසංගතය නිසා කාලය පිළිබඳව ප්‍රශ්නයක් ආවා. ඒ නිසා අපි O level විභාගයක් ඉවර කරලා ඉක්මනින්ම තවත් O level විභාගයකට දුවනවා. උසස් පෙළ විභාගයක් ඉවර කරලා අපි ඉක්මනින්ම තවත් උසස් පෙළ විභාගයකට දුවනවා. කාලය සම්බන්ධයෙන් අපිට මේ ප්‍රශ්නයක් තියෙන්නේ. හැබැයි විභාග කොමසාරිස් ජෙනරාල් තුමනි මට හිතෙනවා මේක මගේ අදහසක්. අපේ දරුවෝ විභාගයක් ලියලා නිවසට වෙලා ඉන්න කාලය වැඩි කියලා. උසස් පෙළ විභාගය ලියලා ඊළඟ උසස් පෙළ විභාගයේ එන්නට හරි විශේෂයෙන්ම විශ්වවිද්‍යාලයට යන්න හරි විශාල කාලයක් ගෙදරට වෙලා බලාගෙන ඉන්නවා. ඉතින් මේ කාල සීමාව ඇතුළේ අපිට බැරිද ඔබතුමා මේ සඳහන් කරපු ආකල්ප සහ කුසලතා කියන එක වැඩි දියුණු කරන්න මොකක් හරි ක්‍රමවේදයක් හදලා මේ කාල සීමාව ඇතුළේ දරුවන්ව දියුණු කරන්න බැරිද අපිට? ඇත්තම ඔය කියන කතාව හරි. හේතුව කාලය අපතේ යෑම සිදු වෙනවා අපේ තරුණ පරම්පරාවේ. ඊළඟ විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා ඇවිල්ලත් අපි ඉගෙනගෙන තියෙන රටට ගැලපෙන විෂයක් නෙමෙයි ඒත් රස්සාවක් වෙනකම් බලන් ඉන්න විශ්‍රාමයට පක්කෙක්. ඉතින් අන්තිමට රජයේ සේවක ප්‍රමාණය වැඩිලා. අටි දරුවන් ඉල්ලා සිටින ඇත්තම O level කරාට පස්සේ බලන්න මොකක් හරි පාඨමාලා වෘත්තික පාඨ වෘත්තිකයින්ගේ NVQ කෝස් එකක් කරන්න. නව නිපැයුම් ඒ කියන්නේ දෑත ශක්තිමත් කරන මොනවා හරි අපි කියමු අපි කියන්නේ මේ අපි AC හදන විදිය දැන් ලෝකේ ඉල්ලීම් තියෙන ජොබ්ස් ගොඩක් තියෙනවා. මේ අපි හිතන්නේ මේ වෛද්‍යවරුන්ටයි මේකට ඉල්ල නැහැ. AC තාක්ෂණයට. එතකොට අර මේසන් ඉංජිනේරුවෙක් මේසන් කියන්නේ. මම පොඩ්ඩක් බාධා කරන්න විභාග කොමසාරිස් ජෙනරාල් තුමනි මෙතන වැරද්ද තියෙන්නේ අපේ අධ්‍යාපන ක්‍රමයේ වැරද්දද නැත්නම් අපි මේක දන්නේ නැද්ද? උදාහරණයක් විදියට මම ක්‍රිකට් ගහන්න කැමති නම් මට ක්‍රිකට් කෙනෙක් වෙන්න අපේ අධ්‍යාපන ක්‍රමය හැදිලා නැද්ද? නැත්නම් එහෙම අවස්ථා තියෙද්දි මම ඉගෙන දන්නේ නැද්ද? නෑ අපිට වෙලා තියෙන්නේ දැන් මෙහෙමනේ අපි කිව්වා අපි අධ්‍යාපනයේදී කියපු එකක් තමයි උඹ ඉගෙන ගත්තේ නැත්නම් උඹට කුඹුරු වැඩ කර තමයි ඉන්න වෙන්නේ කිව්වා. දැන් කුඹුරු වැඩ කරන්නේ නැතු කන්නේ කොහොමද? ඉස්සර පොඩි කාලේ කිව්වේ එහෙමනේ. කුඹුර අස්වැද්ද වුණ අපේ ආර්ථිකය කොහොමද දැන්? ඉතින් ඔය ආකල්පේම වැරදි. අපි කුඹුර අස්වැද්දන්න ඕන නවීන තාක්ෂණ ක්‍රමේ. ළමයින්ට ඒවා ඉගෙන ගන්න දෙන්න ඕනේ. O level කරා නම් නවීන තාක්ෂණයේ යටතේ නූතන ජීව විද්‍යාත්මක කෘෂිකර්මය උගන්වන කෙටි කාලීන පාඨමාලා තිබිලා ඒ අයට තමන්ගේ පසෙන් ප්‍රයෝජනට ගන්න. ඒ අය අවශ්‍ය මොනවා හරි නිපදවලා පිටරට යවන්න. ඒ වගේ අන්න එහෙම අලුත් විදිහට හිතන කාලයක් අවශ්‍යයි ඉක්මනින්ම. හැබැයි නව ප්‍රතිසංස්කරණය යටතේ ඒ ක්‍රමයේ එනවා. ඉතින් මේ ආර්ථිකයත් එක්ක මේ ගැටලුත් එක්ක පොඩ්ඩක් මෙයා වෙලා තියෙනවා. නමුත් ඒක හොඳයි. අලුත් විදිහට හිතන එක. බොහොම ස්තුතියි ඔබතුමන්ට.
අලුත් විදියට හිතන දරුවන්ට අපේ රටේ හෙට විවෘත වෙයි. වැඩසටහන ආරම්භයේදී සඳහන් කරා වගේම අද අපිට අර්බුද රාශියක් තියෙනවා, ඉන්ධන අර්බුදයක් තියෙනවා, ගෑස් අර්බුදයක් තියෙනවා, ප්‍රවාහන පහසුකම් වල ප්‍රශ්නයක් තියෙනවා. නමුත් මතක තියාගන්න විභාග කොමසාරිස් ජෙනරාල් තුමා සඳහන් කර විදිහටම පිච් එක හදලා තියෙන්නේ ඔබට කියලා මැච් එක ගහන්න විතරයි තියෙන්නේ. ප්‍රශ්න තියෙන්නට පුළුවන්, අභියෝග තියෙන්නට පුළුවන්. නමුත් ඒ ප්‍රශ්න එක්ක අභියෝග එක්ක දුවන ගමන ශක්තිමත් සහ ඒ ගමන රසවත්. ප්‍රශ්න එක්ක දිව්ව මිනිසුන්, අභියෝග එක්ක දිව්ව මිනිසුන් තමයි ජීවිතේ හෙට දවස ජයග්‍රහණය කරේ. ඉතිහාසයත් ජීවිතේ වෙනස් කරේ සහ ඔවුන්ගේ කඳුළු මතින් දහඩිය මතින් තමයි මේ ලෝකේ ලස්සනම තැන්, රසමුසු තැන් ඔවුන් ලිව්වේ. ඉතින් අභියෝග තියෙන්නට පුළුවන්, ගැටලු තියෙන්නට පුළුවන්. ඒ අභියෝග ගැටලු මතින් ඔබ දුවන්න. ඔබත් එක්ක විශාල පිරිසක් ඉන්නවා ඔබේ හයියට. ඉතින් සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වෙනවා. ඔවුන්ට තියෙන ගැටලු, විභාග අපේක්ෂකයන්ට තියෙන ගැටලු, දරුවන්ට තියෙන ගැටලු සාකච්ඡා කරන්න වග කිව යුතු මාධ්‍යායතනයක් විදිහට අපි මේ සම්බන්ධයෙන් ඉහළම රාජ්‍ය නිලධාරියාව දවසේ අපේ ටෝක් 24 වැඩසටහන එක ඉදවාගෙන ආවා. අපි ඉදිරියේදීත් කතා කරමු අධ්‍යාපනය වෙනස් වෙන්නට ඕනි කොහොමද? ප්‍රතිසංස්කරණ හැදෙන්නට ඕනි කොහොමද? මම ආස ශේෂ්ත්‍රය මගේ අධ්‍යාපනය තුළින් මම තෝරගන්නේ කොහොමද කියන කාරණාත් අපි ඉදිරියේදී කතා කරමු. නමුත් දැන් අපිට තියෙනවා යම්කිසි සීමාවක්, අපිට යම්කිසි විෂය පතයක් තියෙනවා. මේ විෂය පතේ තියෙන බාධකත් එක්ක, තියෙන අභියෝගත් එක්ක අපි හැකි උපරිමයෙන් ලියමු, ජීවිත ජයගමු. විභාගවලට යන සියලුම දෙනාට ජයෙන් ජය. තවත් ටෝක් 24 වැඩසටහනකින් අපි නැවත හම්බෙමු.